අපි අද ගියසුමානේ ඉවර කරන්න පටන් ගත්ත නවත්තපු තැන ඉඳලා කරගෙන යනවා. මම මේක කරනකොට කිව්වා මට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහේ සබ්ජෙක්ට් එකක් ගත්තම හරියට දිව්‍යන් වහන්සේගේ වචනේ එනවා කොහෙන්ද නවත්තන්නේ කියලා අමාරුයි තෝරගන්න. මොකද එච්චර දේවල් තියෙනවා අපිට මේකෙන් ඉගෙන ගන්න. දැන් අද මේ ගැන දිව්‍යන් වහන්සේගේ වචන විශේෂයෙන් වහන්සේගේ රාජධානිය ගැන කතා කරනකොට ඒක දිහා බලන්න ඕනේ මේක කවුරු හරි ව්‍යාගේ උරුමය පෙන්වලා දෙන එකෙක් කියලා. අපිට පොසත් මිනිස්සෙක් ඉන්නවා. පොසත් අංකල් කෙනෙක් ඉන්නවා. හරිම පොසත්. ඒ මිනිස්සයා මේ ලෝකෙන් යන්න ඉස්සෙල්ලා එයා ලාස්ට් විල් එක ලියනවා. ලාස්ට් විල් එක ලියනවා. දැන් ඔයා දන්නවා ඔයාටත් ඒකේ හුඟක් දේවල් ලියලා තියෙනවා කියලා. දැන් මේ ලාස්ට් විල් එක ලියලා තියෙනකොට ඔයා හුඟක් දේවල් ලියලා තියෙනකොට ගියාම ඔයා ලොයර්ට කියනවා මේ ඔක ඉක්මනට කියවන්න ඔක්කොම විස්තර කියවන්න ඕනේ නැහැ. ඔය මේ තියෙන එක කියන්න මට ගෙදර යන්න ඕනේ කියලා කියනවා. නෑ නේද? ඉතින් ඒ වගේ අපි දිව්‍යන් වහන්සේගේ රාජධානිය ගැන කතා කරනකොට මේ කතා කරන්නේ ඔයාගේ ලාස්ට් විල් එක ගැන. දිව්‍යන් වහන්සේ අපිට දෙන්නේ මොකද්ද මේ උරුමය ගැන කියලා. මම හිතන්නේ හීබ්‍රු 3:14 ඔක මේ ස්ලයිඩ් එකේ නෑ. මක්සාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදීමේ මෙන් නුඹලාගේ සිත් ඇති නොකරගනිලා යයි කියලා තිබෙන හැටියට අපේ විශ්වාසයේ පටන් ගන්නව අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටින නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමු. හීබ්‍රුස් 3:14 සිට 15 දක්වා අපිට දීලා තියෙනවා දෙවියන් වහන්සේ ඉන්හෙරිටන්ස් එකක්. ඒක අපි තදින් අල්ලා ගන්න ඕනේ. දැන් කවුරු හරි ඔයාලට ගෙවල් 25කට ඔප්පුවක් දීලා තියෙනවා නම් ඔප්පු ලියලා තියෙනවා. මේ ඔප්පු ඔක්කොම ලස්සනට මේ කබඩ් එකේ දාලා තියෙනවා. නමුත් ඒ ගෙවල් 25 දැන් ගෙවල් 50 ජීවත් වෙන්නේ වෙන මිනිස්සු නම් ඔයාලට වැඩක් නැහැ නේ. ඔයා සමහරට රේල්වේ ස්ටේෂන් එකේ වෙන්න පුළුවන් නිදාගන්න. ඒ වගේ තමයි අපිට දෙවියන් වහන්සේ තියෙන ඔප්පු අපි මොකද්ද කියලා තදින් අල්ලා ගන්න ඕනේ. යක්ෂයෙක් කැමති නැහැ අපි ඒව දැනගන්නවා. ඒ වගේම අපි ජීවත් වෙන්නේ අන්තිම කාලේ. මේ අද මේ මම එක සුළුවෙන් කියන්නේ අද මේ අන්ධකාරයේ වැඩි වෙන ස්පීඩ් එක දිහා බලපුවම ඒක කොච්චර කල් මේ විදිහට තියාගන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒකින්ද අපි කියනවා නිවන්සේගේ ලකුණු බලපුවම මතෙව්සිය 4 වගේ ස්ථානවල ලකුණු බලපුවම පේනවා අද හුඟක් අන්තිම කාලේ ඉන්නේ කියලා. ඒ වගේම අන්තිම කාලය කියන එක්තරා ලක්ෂණයක් තියෙනවා. මේක ඔතන මේ ස්ලයිඩ් එකේ නෑ. ආමොස් 8:11 දක්වා කියනවා බලව සාගතයක්. සිංහල බයිබල් තියෙන හානියක් කියලා. ඉංග්‍රීසි බයිබල් තියෙන ෆේමින් කියලා. සාගතයක්. ආමොස් 8:11-12 එනම් කෑම සාගතයක් නෙමෙයි. වතුර පිපාසාවකුත් නොවේ. ස්වාමින් වහන්සේගේ වචන ඇසීමේ හානියක් හා මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේ. කියනවා දවසක් එනවලු මේ විශාල සාගතයක් එනවා දෙවියන් වහන්සේගේ පිරිසිදු වචනය ගැන. අපිට එනවා දවසක් ඒ දවස උදා වෙලා තියෙන බොහෝ දුරට අපේ කනට අහන්න කැමති දේවල් තමයි අද අපිට හුඟක් වෙලාවට අහන්න ලැබෙන්නේ. සත්‍ය අහන ස්ථානයේ එන්න අපිට හීන වෙනවා. එවිට මිනිස්සු ස්වාමීන් වහන්සේගේ වචනේ සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන් කරන්න ඕනේ. රටවල් වලට යයි. ඒගොල්ලෝ මේ වන්දනාවේ යයි ඔක්කොම කරයි හොයාගෙන දෙවියන් වහන්සේගේ වචනේ හොයාගෙන. නමුත් උතුරේ සිට නැගිටින්න ඔබ දුවන ඇත. නමුත් ඔවුන්ට සම්බවන්නේ නැත. ඒකින්ද දෙවියන් වහන්සේගේ වචනේ අද අපි හදවතේ පුළුවන් තරම් තැන්පත් කරගන්න ඕනේ. දාවිද් කියනවා ගීතාවලිය 119:11 ඔබට විරුද්ධව පවු නොකරන පිණිස ඔබගේ වචන මාගේ සිතේ නිදාන කරගතිමි. වහන්සේගේ වචනේ අපි දෙවියන් වහන්සේගේ වචන අපේ හදවත් තුළ නිදානය කරගන්න ඕනේ. දැන් අපි මම පොඩි සමරි එකක් දෙන්නම් ගියස්මානේ ගැන එහෙම අපි දැක්කා දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා මවලා උන්වහන්සේගේ ස්වරූපෙන් ආදම් සහ ඒවව මැව්වා. උප්පත්ති පොතේ 1:26 සිට 28 අනුව ඊට පස්සේ උන්වහන්සේ අපිට දුන්නා ඒකට කියනවා ආදම්ට දුන්නා ආදම් හරහා දිව්‍යාණ්ඩු පරිපාලනය පිණිස කියලා. right? මේ ලෝකේ පාලනය කරන.
දැන් යක්ෂයා මොනවද කළේ අපි බැලුවා ඒ පරිපාලනය විකෘත කරපු පිණිස to pervert the theocratical administration අර පරිපාලනය විකෘත කිරීම පිණිස කපටි ලෙස ඊවට ළඟා වෙලා ඊව දෙවියන් වහන්සේගෙන් ඇස් අරගෙන ලෝකයට දැම්මා. දාලා හිමින් එයා මොනවද කළේ අර එයාගේ තිබුණ බලය ලබා ගත්තා. ඒ කියන්නේ අද උගා අය දෙවියන් වහන්සේගේ නාමයෙන් හොඳට පටන් ගන්නවා. පටන් අරගෙන ඒගොල්ලෝ යන ගමන් ලෝකයේ දෙස බලන්න පටන් ගන්නවා. මුදල් දෙස බලන්න පටන් ගන්නවා. තත්ත්වය දිහා බලන්න පටන් ගන්නවා. බලය දිහා පටන් අරගෙන ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ඇස් දෙවියන් වහන්සේගෙන් ඇස් ඒගොල්ලෝ අයින් කරගන්නවා. අයින් කරගත්තම එදා අපි ඒ දෙවියන් වහන්සේගේ බලය වෙනුවට අපි මේ ලෝකයේ බලය හොයන්න පටන් ඒක අද වෙනකොට යක්ෂය පාවිච්චි කරනවා. ඉතින් බයිබලයේ කතන්දර කියන්නේ මොනවද? උප්පත්ති පොතේ සිට the story of the Bible is how this office of theocratical administration temporarily lost in Eden is restored when God the Father will govern through his Son who became a perfect man and perfect God. මේ මුළු බයිබලයේම කතන්දරය ආපුවම උප්පත්ති පොතේ සිට එළිදරව් දක්වා මේ දෙවියන් වහන්සේ කොහොමද ඒ යක්ෂය එදා ආදම් සහ ඒව යක්ෂය දුන්න බලය නැවතත් අරගෙන ආයෙත් දෙවියන් වහන්සේගේම සම්පූර්ණ සැලැස්ම හැටියට අර මනුෂ්‍යයා තුලින් ඒකේ මේ පුද්ගලයා හරහා දිව්‍යාණ්ඩු පාලනයකට ගෙන එක තමයි කතන්දරේ. මුළු බයිබලෙම තියෙන එකයි. ආදම් මේ උප්පත්ති පොතෙන් පටන් අරගෙන එළිදරව් පොතේ 20 21 22 වෙනකොට අපි දෙවියන් වහන්සේ ඒ සැලැස්ම නැවත දානවා. right? මතෙව් 8:11 කියනවා මතෙව් 8:11 කියනවා මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිට වූ දේ ගලවා ගන්න ආසය කරනවා. යේසුස් වහන්සේ but the Son of Man has come to save that which was lost. මොනවද නැති උනේ? අර theocratical kingdom එක නැති වුණා. දෙවියන් වහන්සේ නැති වුණා. ඒක නැවතත් ලබා ගන්න තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මේ ලෝකෙට එව්වේ. මතෙව් 18:11. දැන් මේ දෙවියන් වහන්සේ මේ සැලැස්ම මේ ප්ලෑන් එක උපත්ති පොතේ ඉඳලා එළිදරව් වෙන ප්ලෑන් එක අධීර 7කින් තමයි කරන්නේ. දෙවියන් වහන්සේ හැමදේම කරනකොට උන්වහන්සේගේ වෙලාවට උන්වහන්සේගේ සැලැස්මක් ඇතුව හරියට වෙලාවට උන්වහන්සේ කරන්නේ. දැන් මේක කරන්නේ අධීර 7ක් ඇතුව. ඒකට කියනවා දෙවියන් වහන්සේගේ මංගල්‍යයන් කියලා. ඒ දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක කොච්චර හොඳද කිව්වොත් කොච්චර විශ්වාසද කිව්වොත් ඒක දෙවියන් වහන්සේ කිව්වා මායක ඇවිල්ලා ඒක විනෝද වෙන්න ඒක සෙලිබ්‍රේට් කරන්න කියලා. සෙලිබ්‍රේට් කියන්නේ මායක සම්තු දැන් අපි කාගේ හරි බර්ත්ඩේ පාටි එකට ගියාම එයාගේ බර්ත්ඩේ පාටි එක අපි සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ඒ හතට දෙවියන් වහන්සේ කියනවා සබ්බත් කියන. සබ්බත් නෙමෙයි සබ්බත් කියන්නේ සුමානෙර සැරයක් කියන නිමඩු දවසේ සබ්බත් කියලා කියනවා. ඒව එන්නේ નિયમિત වෙලාවට. දැන් ඒකේ පළවෙනිම එක තමයි අපි යසුමානේ කිව්වා පළවෙනි එකම තමයි ජේසුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය පූජා කරනවා. ඒකට කියනවා පාස්කු මංගල්‍ය කියලා. right? දැන් ඒක උනේ හරියටම දෙවියන් වහන්සේ කිව්වා. දැන් අපි පාස්කු මංගල්‍ය අපිට වෙනදා බයිබලයේ තියෙන දවසට නෙමෙයි අපි පාස්කු මංගල්‍ය පවත්වන්නේ. අපි වෙන විදිහකට කරනවා. නමුත් හරිය දෙවියන් වහන්සේ කැමැත්ත තියෙන අපි හරියට ඒ දිනේට ඒක කරනවා. ඉතින් මේ දැන් මේ මංගල්‍ය පළවෙනි 4 ඉෂ්ට වෙලා ඉවරයි. right? ඉෂ්ට වෙලා ඉවරයි. ඊළඟට තව 3ක් වෙන්න තියෙනවා. අන්තිම එකට කියනවා මේ කූඩාරමේ මංගල්‍ය කියලා. ඉතින් උන්වහන්සේගේ රාජධානියට ගියාම වැකියවල බලන්න එළිදරව් පොතේ 20 කියනකොට කියනවා උන්වහන්සේගේ රාජධානියට ගියාම අර මිලෙනියම් එකට ගියාම එතන සෙලිබ්‍රේට් කරන්නේ the feast of tabernacle විතරයි. මොකද ඒක තමයි feast of tabernacle කියන්නේ. කූඩාරමේ මංගල්‍ය විතරයි ඒකෙදි අපි සෙලිබ්‍රේට් කරන්නේ.
අපි ස්වර්ග රාජ්‍යට ගියාම පාස්කු සෙලිබ්‍රේට් කරන්නේ මේ පෙන්ටිකොස්ට් එක සෙලිබ්‍රේට් කරන්නේ අපි සෙලිබ්‍රේට් කරන්නේ කුඩාරමේ මංගල්‍ය පමණයි. අපි මේකට තව විස්තර වලට පස්සේ එන්නම්. පළවෙනි කොරින්ති 15:22 කියනවා මක්සම ආදම් තුල සියල්ලන් මරුණාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලෝම ජීවත් කරනු ලබන්නෝය. ආදම් සුල අපි සියලු දෙනාම මරුණා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි සියලු දෙනාම නිරන්තරයෙන්ම ජීවත් වෙනවා. ඒක තමයි පේතෘස්ට ගල් ගහලා මරපුවාම ක්‍රියාපොතේ 7:60 කියනවා. එයා ඉංග්‍රීසි බයිබලයේ කියනවා he fell asleep කියලා. සිංහල බයිබලයේ මම හිතන්නේ ටික වැරදි විදිහට තියෙන්නේ. එයා ස්ටේපන්ට ගල් ගහලා මරපුවම එයා මැරුණේ නෑ. එයා නිදාගත්තා කියලා. මොකද අපිව මරන්න බෑ. අපි දෙවියන් වහන්සේ තුල අපි මැරුණේ යේසුස් වහන්සේව පිළිගත්තු දවසේ. අපි අපි born again අපි නැවත උත්පාද වුණා කියන්නේ ආයෙත් මේ ආත්මේ මේ ශරීරේ මරන්න. අපි අපව ඊට පස්සේ කවදාකවත් මරන්න බෑ. පළවෙනි කොරින්ති 15:45 කියනවා යේසුස් වහන්සේ තමයි අන්තිම ආදම් කියලා. ඇයි අන්තිම ආදම් කියලා යාර කියන්නේ? මොකද මේ ලෝකේ දශ වර්ෂයේදී පාලනය කරන්න ඕනේ අර ඉස්සර කිව්වා වගේ මොකක්ද ඒකට කියන්නේ? පුද්ගලිකව හරහා දිව්‍යාණ්ඩු පාලනයකට. දැන් පුද්ගලිකව හරහා දිව්‍යාණ්ඩු පාලනයකට දෙවියන් වහන්සේට ඒක කරන්න බෑනේ. ඒක කරන්න පුළුවන් මිනිසෙක්ට පමණයි. ඉතින් ඒකින්ද යේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වරූපේ ගත්තා. එයා perfect God, perfect man. මොකද ඊට පස්සේ අර දශ වර්ෂයේදී උන්වහන්සේ son of man හැටියට මේ ලෝකේ පාලනය කරන්න යනවා. ආදම් ලෝකෙට ආව හැටි මොනවද කළේ යක්ෂයා? යක්ෂයා ඇවිල්ලා පරීක්ෂාවක් ගෙනාවා. ඒව තුලින්. වලව ඒගොල්ලෝ වැටුණා. දැන් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපම යක්ෂයා මොනවද කළේ? ඒ ට්‍රික් එකම යා දැම්මා. යාත් ආව යක්ෂයා ආයෙත් ආව අන්තිම ආදම්වත් පුළුවන් නම් වටන්න කියලා. ඇවිල්ලා යාගේ කපටිකම ඇවිල්ලා යේසුස් වහන්සේව පරීක්ෂා කළා. තුන් විදියට පරීක්ෂා කළා. හැබැයි මේ තුන් ස්ථානයේදීම යේසුස් වහන්සේ පුදුම විදියට යක්ෂයාගෙන් ජය ගත්තා. ඒකෙන් පෙන්වන්නේ මොනවද? අපිත් මේ ලෝකේ ඉන්නකොට අපිට යක්ෂයා පරීක්ෂාව කියනවා. අපිත් යක්ෂා පරීක්ෂාව වලින් ජය ගන්න අපි ජය ගන්න අපි යේසුස් වහන්සේ මෙන් වෙන්න යනවා. යේසුස් වහන්සේට යක්ෂයා පරීක්ෂා ගෙනාවා. පළවෙනි ආදම්ටත් යක්ෂයා මොනවද කළේ? පරීක්ෂා ගෙනාවා. අන්තිම ආදම්ටත් දෙවෙනි යක්ෂයා මොනවද කළේ? පරීක්ෂා ගෙනාවා. හැබැයි පරීක්ෂා තුලින් ඒ ටෙම්ප්ටේෂන්ස් තුලින් අපි ජය ගන්නකොට අපි එන්න යේසුස් වහන්සේ වෙන්න යනවා. right? දැන් පළවෙනි මංගල්‍ය 4 ඉවරයි. යේසුස් වහන්සේ තුල සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ මරණය, යේසුස් වහන්සේ බුම දාන කිරීම, යේසුස් වහන්සේ නැවත නැගිටීම සහ පෙන්තකොස්ත. ඒ ඔක්කොම ෆීස්ට් 4ක්. ඒවා දැන් යේසුස් වහන්සේ තුල සම්පූර්ණ වෙලා ඉවරයි. ඊටු තුනක් සම්පූර්ණ වෙන්නේ යේසුස් වහන්සේ තුලින්. දැන් අපි ඒව සමරනවා විතරයි. අපිට අවශ්‍ය නම් ඒව අපිට සමරන්න පුළුවන්. යොහන් 1:29 කියනවා පසුදා ඔහු මලකට එනවා දැක ලෝකේ පාපයේ දුරුන දෙවියන් වහන්සේගේ පැටලු පැටියානෝ. then he said behold the lamb of God who takes away the sins of the world. ඒක තමයි අන්තිම පාස්කුව. සත්තු පූජා කරන අන්තිම පාස්කුව තමයි යේසුස් වහන්සේ සත්තු පූජා කරන අන්තිම පාස්කුව තමයි දැන් ලේ පූජා කරන අන්තිම පාස්කුව තමයි යේසුස් වහන්සේව කුර්සියන කළා. අපි ඒකින්ද මේ දවස්වල අපි මෙනෙහි කරනවා පමණයි. right? ඊට පස්සේ බයිබලයේ කියනවා ඒ ළඟට ආවේ මොනවද? feast of unleavened මුහුන් නැති රොටියේ මංගල්‍ය කියලා. අපි ඒකට යනවා පළවෙනි මේක උනේ මොනවද? ඊජිප්ත් රටේ. ඊජිප්ත් රටේ ඒගොල්ලෝ ඊජිප්ත් රටෙන් එළියට එන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ බැටළුව පූජා කළා. ඊට පස්සේ රොටි හැදුවා. දැන් රොටි හදනකොට ඒගොල්ලන්ට රොටි හැදුවේ බොහොම කලබලෙන්. මොකද ඒගොල්ලන්ට වෙලා තිබුණේ නැහැ ඒකට මුහුන් දාලා මුහුන් පිපෙන්නකන් ඉන්න.
ඒකින්ද මුහුන් නැති රොටි හැදුවේ. දැන් දෙවියන් වහන්සේ පටන් ගන්න මේ සිට අන්තිම දක්වා දන්නවා ඉඳ ඒ වෙලාවේ උන්වහන්සේ පෙන්වුවේ යේසුස් වහන්සේව. මුහුන් නැති රොටි කියලා පෙන්වුවේ යේසුස් වහන්සේව. නමුත් එදා ඒගොල්ලෝ ලෞකික ෆිසිකලි ඒගොල්ලෝ මුහුන් නැති රොටි කැවුවේ මොකද හදිස්සියේ. ඒ වගේම යේසුස් වහන්සේ කුරුසියනක දවසෙත් ඒගොල්ලෝ බොහොම කලබලෙන් හිටියේ කොහොමද මෙයාව භූමදාන කරන්නේ. යොහන් 19:31 කියනවා ඒ දවස සූදානම් මේ දවස බැවින් සබත් දවසේ ශරීරයේ කුරුසියෙන්ද නොතිබෙන පිණිස ඔවුන් කෙන්ඩ බිඳුවා ඔවුන් පහ කරන්න යුදෙව්වන්ගේ පිළන් ඉල්ලුවෝය. මක්නිසාද ඔගොල්ලෝ සිංහලෙන් කියවන මම ඉංග්‍රීසියෙන් කියවන. Therefore, because it was the preparation day that the body should not remain on the cross on Sabbath, for the Sabbath was a high day, the Jews asked Pilate that their legs might be broken and that they might be taken away. ඒසොන්සේ සාමාන්‍යයෙන් කුරුසයන ගහපුවම දවස් දෙකක් තුනක් යනවා ඒ මිනිස්සයා මැරෙන්න. නමුත් ඒගොල්ලන්ට වෙලා නැහැ. ඒ විදිහට මැරෙනකන් ඉන්නවට. ඉතින් ඒකෙන් පෙන්වන්නේ මොනවද? එදා ඒගොල්ලෝ මේ මුහුන් නැති රොටි කෑවේ කලබලේ. ඒ වගේ තමයි යේසුස් වහන්සේවත් කුරුසයන ගහලා උන්වහන්සේව තැන්පත් කරන්න ඒගොල්ලෝ බොහොම කලබලෙන් හිටියා. ඊට පස්සේ අපි ආවා පළවෙනි ඵල මංගල්‍යයට, the feast of the first fruits. ඒ කියනවා පළවෙනි කොරින්ති 15:20-23 දක්වා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ බලවෙන්නේ නැගිට ස්ටේක්ම උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලය. උන්වහන්සේ කියන්නේ අපි යේසුස් වහන්සේ කුරුසිය නගසන් ඉස්සලා අපි මැරිලා හිටියේ. අපි ජීවත් වුණත් අපි හිටියේ ආත්මික මැරලා. එහෙනම් අපේ පළවෙනි ඵල තමයි අපේ නාඹුල් ඵල තමයි උන්වහන්සේ. දැන් මක්නිසාද මිනිසිය කරුණකටගෙන මරණය පැමිණි බැවින් මිනිසිය කරුණකට මලුන්ගෙන් නැගිටීමත් පැමිණිනේය. මක්නිසාද ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ සියල්ලෝම ජීවත් කරනු ලබන්නෝය. නමුත් එක් අය තමන්ගේම ක්‍රමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ නාඹුල් ඵලය, දැන් ක්‍රිස්තුස් වහන්සේ නැගිට්ටා නාඹුල් ඵලය, ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ඵලය ඉන්පසු ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ සන්තක වූ නැගිට්ටෝය. එවිට කෙලවර පැමිණේ. කියනවා අපි කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉස්සලම උන්වහන්සේ නැගිට්ටුවා, ඊට පස්සේ උන්වහන්සේ නැගිට්ටුවේ එකේ පළවෙනි ඵලය තමයි අපි කියන්නේ. දැන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා afterward those who are at Christ the first fruits, afterward those who are at his coming. ක්‍රිස්තුස් වහන්සේ පළවෙනි ඵලය, ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් අනිත් අය පළවෙනි ඵලය කියලා. දැන් ඇයි ඒකට first fruit කියන්නේ? only fruit කියන්නේ. එකම ඵලය කියන්නේ. ඇයි පළවෙනි ඵලය කියන්නේ? එකම ඵලය කියන්නේ නැතු. ඒකට හේතුව මේකයි. පළවෙනි ඵලය කියනවා නම් එහෙනම් දෙවෙනි එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි එකක් තියෙන්න ඕනේ. හතරවෙනි එකක් තියෙන්න ඕනේ. නේද? It's not the only fruit but the first fruit. මම උදාහරණයකට කියන්නම්. උදාහරණයක් දෙන්නම්. එලිදරව් පොතේ 4:22 සිට 23 දක්වා. නුඹ පාරාවට කතාවකට ස්වාමින් වහන්සේ මෙසේ කීසේක. ඊශ්‍රායල් මාගේ පුත්‍රයාගේ මාගේ කුළුඳුලාය. ඇයි යේසුස් කිව්වේ නැත්තේ ඊශ්‍රායල් මගේ එකම පුත්‍රයයි කියලා? එකම දරුවයි කියලා කිව්වේ නැත්තේ. මොකද ඊශ්‍රායල් තුලින් උන්වහන්සේට තව පුත්‍රයෝ ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලා කතා කළේ මිනිස්සෙක් ගැන, දැන් කතා කරනවා දේශයක් ගැන. ඉතින් ඊශ්‍රායල් මාගේ කුළුඳුලාය. එහෙනම් ඊශ්‍රායල් කියන රට මාගේ කුළුඳුලාය. ඊට පස්සේ කියනවා මට මේ කරන පින්ස අපි එතන නවත්තන. ඒ කියන්නේ මොකද? ඊශ්‍රායල් තුලින් තව ජාතීන් උන්වහන්සේ වෙතට එන්න යනවා. ඒකයි පළවෙනියක් කිව්වේ. only son කියලා කිව්වේ නෑ. my firstborn කියලා කිව්වේ. Israel is my firstborn. ඒ කියන්නේ තව එනවා. ඒ කියන්නේ Israel first, second Israel පළවෙනිය නම් දෙවෙනිය කවුද? තුන්වෙනිය කවුද? හතරවෙනිය කවුද? මොකද ඒක තමයි ඒගොල්ලෝ ඒ වාගේ යේසුස්ගේ පළවෙනි ඵල කියන්නේ උන්වහන්සේ පළවෙනි ඵල. ඊට පස්සේ දෙවෙනි ඵල තමයි
ඉස්සලම දෙවෙනි පළ වුණේ ඉස්සලම ඊළඟට පළවෙනි පළ වුණේ ගෝලයෝ තුලින් අනිත් අය ඊට පස්සේ ගෝලයෝ අපිට දෙවෙනි වංශ වචනේ කියනකො ඒ තුලින් අපිත් ඒ ස්ථානෙට ආවා. දැන් මම ගිය සුමානේ ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ God so loved the world. දෙවියන් වහන්සේ ලෝකයට කොපමණ ප්‍රේම කළාද කිව්වේ. උන්වහන්සේ පුත්‍රයා දුන්නා. ලෝකයට යුදෙවරුන්ට පමණ නොවේ මුළු ලෝකෙට. යුදෙවරුන් තුලින් අපිට ඒක නුඹක්ලට පවුල් කියනවා first the Jews then the Gentiles. පළවෙනිම යුදෙවරු ඊළඟට අන්‍ය ජාතිකයෝ කියලා. ඒගොල්ලෝ තුලින් අපිට මුළු ලෝකෙටම දෙවියන් වහන්සේ අපිව පළමු පළ වෙන්න ඒ කියන්නේ ආයෙත් මැරෙන්න බෑ අපිව දෙවියන් වහන්සේට පූජා කරපු පළමු පළ යේසුස් වහන්සේ තුලින් අපි වුණා. දැන් යක්ෂයා ඇවිල්ලා මේ යක්ෂයා ඇවිල්ලා ආදම්ව එහෙම පරීක්ෂාවට දාපුවම එදා දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් යක්ෂයාට විරුද්ධව කිව්වා. දෙවියන් වහන්සේට හරියට කේන්ති කියලා යක්ෂයාට විරුද්ධව යම් කිසි දෙයක් කිව්වා. උප්පත්ති පොතේ 3:14 සිට 15 දක්වා. එවිට ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ සර්පයාට කතා කොට මේක කළ බැවින් ඔබ මේක කළ බැවින් සියලු තිරිසනුන්ට වනේ සියලු සත්වයන්ටත් වඩා ශුප්ලද්දේ තෝ කියලා තියෙන්නේ කමන්නද තෝ කියවන තෝ ශාපලද්දේ තෝ ගබඩා යමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලට දූලි කන්නේය. right ඊට පස්සේ කියනවා යම් කිසියක් කියනවා 15 වෙනි පදය ගැන හොඳට අවධානය යොමු මම නුඹ සහ ස්ත්‍රිය අතරේ තාගේ වංශය සහ ඇගේ වංශය අතරේද සතුරුකම තබන්නෙමි. ඒ වංශයේ තාගේ හිස පුඩි කරන්නේ. ඒ කියන්නේ අර ස්ත්‍රියකින් එන තැනැත්තෙක් වැයාගේ හිස පොඩි කරනවා කියලා තියෙනවා. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේ කීයේ. දැන් මේ තෝ කිව්වට තරහ වෙන්න එපා. ඒක මේ බයිබලයේ මම කියවන්නේ. මේ තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේ කිව්වේ. අපි දන්නවා යේසුස් වහන්සේගේ ක්‍රුසිය යන ගහපුවම අද වෙයා යේසුස් වහන්සේව දැක්කොත් උන්වහන්සේගේ අතේ තියෙන සිදුරු සහ මේ පාවල තියෙන සිදුරු එයා දකින්න යනවා. තේරුණාද? ඒ වගේම හැබැයි යක්ෂයාගේ යේසුස් වහන්සේ හිත පොඩි කළා මිසක් තාම මැරුවේ නැහැ. තාමත් අන්තිම විනිශ්චයට ඇවිල්ලා නැහැ. යොහන් 16:11 කියනවා යේසුස් වහන්සේ කියනවා ගෝලයන්ට යා කුරුසියට යන්න ඉස්සර කියනවා විනිශ්චය ගැන යයි කීවේ මේ ලෝකයේ අධිපතිය විනිශ්චය කරනු ලැබ සිටින්නේය. කියනවා of the judgment because the ruler of this world is judge. කියනවා මේ ලෝකයේ අධිපති කරන යක්ෂයාගේ විනිශ්චය දවස පැමිණ තිබේ කියලා යා කතා කළේ උන්වහන්සේ කුරුසියට යාම ගැන. right දැන් කුරුසියට යාම ගැන අපි කුරුසියට යාම ගැන කිව්වේ. දැන් සාතන්ගේ ඔරිජිනල් ප්ලෑන් එක තිබුණේ මොකද්ද? සාතන්ගේ පළවෙනි තිබුණ ප්ලෑන් එක මොකද්ද? යෙසායා 14:13 සිට 15 දක්වා කියනවා සාතන් මෙහෙම හිතුවේ. සාතන්ට විශාල ස්ථානයක් තිබුණා. ලුසිෆර් කියලා යාට විශාල ස්ථානයක්. දැන් මයිකල් ගේබ්‍රියල් වගේ යාත් විශාල ස්ථානයක් තිබුණේ කියලා. යා තමයි වර්ෂිප් බාරෝ හිටියේ. එයාගේ තේජස විස්තර කරනකොට යාව වැටෙන්න ඉස්සෙල්ලා පුදුම තේජසක් තිබුණේ. යාට ඒක මදි වුණා. සමහර ඉන්නවනේ මේ අර උටුවව අර උළුව දාලා ඊට පස්සේ ඇඟ දාලා අනේ ඒ වගේ වැඩක් තමයි සාතන් කරන්නේ. සාතන් හොඳ ස්ථානයේ දේව තිබුණා. එයා හිතුවා මම දෙවියන් වහන්සේට උසස් වෙනවා. මේ දෙවියන් වහන්සේ කියනවා නුඹ සිත තුළ සිතාගෙන මම ස්වර්ගයට නැග්ගේ. මගේ සිංහාසනයේ දෙවියන් වහන්සේගේ තාරකාවට වඩා උලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්දර පිට හිඳගන්නෙමි. මම වලාකුළු මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි. මහෞතුමයා වන්ට සමාන වන්නේ කීයේ. මම දෙවියන් වහන්සේට සමාන වෙන්න යනවා. මම යාව පුට්ටුවෙන් තල්ලු කරලා මම එතන ඉඳ ගන්න යනවා කියලා තමයි යාගේ ප්ලෑන් එක තිබුණේ. එතකොට දෙවියන් වහන්සේ මොනවද කළේ? ඒත් නුඹ පාතාලයේ නම් වලේ
ගැඹුරට බසිනවා ඇත. යක්ෂයාගේ අන්තිම ඉරනම පාතාලයේ නම් වැලේ ගැඹුරට බසින එකයි. අන්තිම ඉරනම. Yet you shall be brought down to Sheol, to the lowest depth of the pit. දෙවියන් වහන්සේ අන්තිම ඉරනම ඒක තමයි. නමුත් අපි දන්නවා ඒ දේ තාම වෙලා නැහැ. ඒ දේ වෙන්න පටන් ගන්නේ දෙවියන් වහන්සේගේ රාජධානයේ වර්ෂයේ දානේ සහ අලුත් ස්වර්ගයේ එලිතර පොතේ 20 21 දී තමයි ඒ ඩිසිෂන් එක පේන්නේ. මම උදාහරණයකට කියන්නම්. එලිතර පොතේ 20 1 සිට 3 දක්වා කියනවා තවද පාතාලයේ යතුරුද අතේ මහත් දැම්බලක්ද ඇතුව දේවදූතෙක් ස්වර්ගයට බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්ද වූ පුරාණ සර්පයා වන මකරා අල්ලා අවුරුදු 1000කට බැන්දේය. ඒ අවුරුදු 1000 කෙලවරන තුරු ඔහු විසින් ජාතින් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙලා ඒක වසා ඔහු මතුයේ ඒක මුද්‍රාවක් කෙලෙය. මින් පසු ස්වල්ප කාලයකට මොහු මුදන ලබන්ට ඕනෑ කියනවා. මේ ඒන්ජල් ඇවිල්ලා සාතන්ව බැඳලා පිට බොටම්ලස් පිට් එකකට සිංහලෙන් කියනවා අල්ලා පිණිස ඔහු පාතාලයට හෙලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා බොටම්ලස් පිට් කියලා. යාව දැම්මා දාලා සීල් කළා. හැබැයි අවුරුදු 1000කට පස්සේ යාව එළියට ගන්නවා. යාව එළියට ගන්න ඕනේ කියලා කියනවා. ලබන්න ඕනේ. දැන් ඒකට ඇයි ලබන්න ඕනේ කියලා කියන ප්‍රශ්නේ ඕගොල්ලෝ අපිට අර Q&A ටයිම් එකේදී අහන්න පුළුවන්. එහෙම නැත්නම් මම තව දවසක තේරුම් කරලා දෙන්න. ඉතින් දැන් අපිට මොනවද පෙන්වන්නේ? සාතාන්ට එන දඬුවම විනිශ්චය එන්නේ ස්ටේජස් තුනකින්. ස්ටේජස් තුනකින් එනවා. ඒක මම පෙන්වන්නම්. දැන් අපි දන්නවා පෙන්තිකොස්ත දවසට යෝසාන්සේගේ මරණය සහ නැගිටීම දවසට අතර දවස් 50ක් තියෙනවා. ඒ දවස් 50 අතර ඒගොල්ලන්ගේ ජීවිතය ගැන ඒගොල්ලෝ කල්පනා කරලා බැලුවා. අපිත් ඒ විදිහට කල්පනා කරලා බැලුවා නම් අපිත් ඒ අත්දැකීම තියෙනවා නම් අපි සුද්ධාත්ම වහන්සේගේ ආත්මය අපි පිට වගුරන් ඉස්සෙල්ලා අපි ඒක ගැන කල්පනා කරලා බලලා තියෙනවා නම් අපිත් යේසුස් වහන්සේ මෙන් වෙන්න ඕනේ. අපි මේ බයිබලයේ කියනවා දවස් 50ක කාලයක් තිබුණා කියලා. ඒ දවස් 50ක කාලය කියන්නේ මොනවද? ජුබිලි කාලය. ජුබිලි කාලය කියන්නේ නිදාස් වෙන කාලය. අපි මේ ලෝකයේ තියෙන ආශාවලින් නිදාස් වෙන කාලය. ඊට පස්සේ ඒ ලෝකයේ තියෙන ආශාවලින් නිදාස් වෙලා ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය තමයි පෙන්තිකොස්ත දවසේ ලැබුණේ. දැන් අපි හුඟක් කරලා බලනවා මේ සෙනඟ දෙවියන් වහන්සේගේ රාජධානිය නෙමෙයි ගොඩනගන්නේ. තමන්ගේ රාජධානිය ගොඩනගන්න හදනවා. ඉතින් ඒකින්ද අපි සමහර මිනිස්සු කියලා මිනිස්සුන් එක එක පල්ලි වලින් අනිත් පල්ලි වලට අදිනවා. ඇයි අපි බලන්නේ මගේ පල්ලිය කොහොමද? ඒ විදිහේ චේතනාවෙන් එන්නේ අපි යේසුස් වහන්සේ මෙන් ගැලවිලා නැති. අපි ඒ විදිහේ වැඩ කරන්න නරකයි. අපි යේසුස් වහන්සේ මෙන් මොනවද කරන්න ඕනේ? අපිට මගේ යාළුවෙක් ඉන්නවා එක සභාවක. එයා එතන ඒ ස්වභාවය ඉච්චරම වර්ධනය වෙන්නේ නැහැ. මම හිතනවා මගේ සභාවට හොඳට වර්ධනය වෙන්නේ නෑ. සම්පූර්ණ වූ සභාවක් මේ ලෝකේ නෑ. පර්ෆෙක්ට් චර්ච් එකක් නෑ. නමුත් අපිට තියෙන්නේ ඒ දරුවා ඒ මිනිහයාට පුළුවන් තරම් අපි දෙනවා පාඩම් ඉන්ෆර්මේෂන් ඔක්කොම දෙනවා එයාට ශක්තිමත් වෙන්න. නමුත් එයා ඉන්න ස්වභාව අන්තිම නරක ස්වභාවයක් නං. ඒ කියන්නේ ලිංගික අමරණ භාවයේ තියෙන ස්වභාවයක් නං. සමලිංග පාස්ටර් කෙනෙක් නම් එතන ඉන්නේ. එහෙම නැත්නම් එතන අනවශ්‍ය විදිහට රූප වන්දනාවේ තියෙන ඒ විදිහේ ස්වභාවයක් නම් ඒක ගත්තර කමක් නැහැ. ඒ ඇරෙන්න අපිට තියෙන්නේ දුර්වල සභා සහ හුඟක් දුර්වල සභා. අපි දුර්වල සභා අනිත් එක්ක ශක්තිමත් කරන්න ඕනේ. මොකද අපි කවදාද ස්වර්ග රාජ්‍යෙට ගියාම අපි ඔක්කොම එකට ඉන්නේ. අපි අද ස්වර්ග රාජ්‍ය ජීවත් වෙනවා වගේ විඳින්න. ඉතින් අපිට මේ සුද්ධාත්මය අපි මේ දේව සේවයට යන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම යේසුස් වහන්සේගේ චරිතය තුළට එන්න ඕනේ. චරිතේ තුළට එන්න ඕනේ. අනිත් එක අපි හිතනවා
හුඟක් වෙලාවට අපි මේ දෙවියන් වහන්සේගේ චරිතය ආපුවම අපි හුඟක් වෙලාවට සභාවට යන්නේ මොකටද? අද සභාවේ මොනවද මට ලබා ගන්න? නෑ. අපි සභාවට යන්න ඕනේ අද මම මොනවද සභාව වෙනුවෙන් කරන්න ඕනේ කියලා. ඒ චේතනාවෙන් යන්න. ගිහිල්ලා බලන්න. තව කෙනෙක්ව ශක්තිමත් කරන්න ඒ චේතනාවෙන් යන්න. ඒතර දෙවියන් වහන්සේ ඔයාට ගැඹුරු දේවල් උගන්වන්න යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඉදිරියේ ඔයා සුද්ධව ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ ඔයාට ගැඹුරු දේවල් උන්වහන්සේ උගන්වන්න යනවා. right? ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි යමු අපි ගැලවුණ දවසට. අපේ කෙනෙක් හිටියා එයා කිව්වා අපි ගැලවිලා නෙමෙයි ඉන්නේ ඇලවිලායි කියලා. නමුත් අපි ඉන්නෝනේ ගැලවිලා right? අපි අපි පළමුවෙන්ම යේසුස් ස්වාමීන් වහන්සේ ගැලවුම්කාරය ලෙස පිළිගත් දවසට. අපි යේසුස් වහන්සේ පිළිගත්තේ ඇයි ගැලවුම්කාරය හැටියට කොහොමද පිළිගත්තේ? උන්වහන්සේගේ ලේන්ම අපිව සෝදලා නේද? අපි බලමු එලිදරව් පොතේ 1:5 සිට 6 දක්වා. එලිදරව් පොතේ 1:5 සිට 6 දක්වා මම අවශ්‍ය කොටස විතරක් කියවන්නම්. උන්වහන්සේ කියනවා අපට ප්‍රේම කරන්නා වූ තමාන්ගේ ලේන් අප පාපු වලින් මිදුවා වූ අප රාජ්‍යයක්ද තමන් පිය දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ තනන් වහන්සේට ගෞරවය සහ පරාක්‍රමය සදාකාලික වේවා. And කියනවා to him who loved us and washed us from our sin. That is our salvation. එදා තමයි අපි ගැලවීම ලැබෙන්නේ. ඊට පස්සේ කියනවා and made us kings and priests to his God and Father. So we serve God the Father. අපි සේවය කරන්නේ පියාණන් වහන්සේට. සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් යේසුස් වහන්සේගේ මඟ පෙන්වීම වචනේ අනුව අපි පියාණන් වහන්සේ සේවය කරන්නේ. ඉතින් ඔය ගැලවුණ පළවෙනි දවසේටම වැඩ තනතුරක් දුන්නා. ගැලවුණ පළවෙනි දවසේම වැඩ තනතුරක් දුන්නා. මොකද ඒ තනතුර රාජ්‍යයක්ද තමන් පිය දෙවියන් වහන්සේගේ පූජකයෙක්. Where ආපම you're a priest and a prophet. Where you're a king and a priest. Not a priest, a king and a priest. King and a priest. මොකද අපි කවදාද මොනවද කරන්නේ උන්වහන්සේ සමග? උන්වහන්සේ සමග we are going to reign with him. උන්වහන්සේ සමග රජ කරන්න යනවා. උන්වහන්සේ සමග සේවය කර පූජකයෙක් කරන්නේ සේවය කරන එක, රජ කෙනෙක් කරන්නේ රජ කරන එක. අපි පුළුවන් තරම් අපි අන්තිමට වෙන්නේ නෝද? යේසුස් වහන්සේ වෙන්නේ. යේසුස් වහන්සේ කවුද? servant king. servant king. උන්වහන්සේ රජ කෙනෙක්. උන්වහන්සේ අපිට ආවේ සේවය කරන්න. දැන් මේ ගැන දිහා බලනකොට මම දැන් ඉස්සර එක සැරයක් සිංහල සභාවකට ගියාම ඒගොල්ලෝ ගායනා කළා වැටි වැටි අපි යනවෝ හිඟා කකා ආවු නෑ අපි වැටි වැටි අපි යනවෝ සරණ සොයා ආවු. මම කිව්වා ඊට පස්සේ ওই ගීතාව මගේ ඉස්සරහට කවදාවත් කියන්න එපා කියලා. මොකද වැටි වැටි යනවනේ ගැලවිලා නෑ. එහෙනම් ගැලවෙන්න. ගැලවුණෙන් පස්සේ දෙවියන් තියෙන තනතුර තමයි රජ කෙනෙක් සහ පූජකයෙක්. දැන් ඕක උන්නේ ගැලවීම ලැබලා පළවෙනි දවසේ. පළවෙනි දවසේ වැර දුන්නා තනතුරක්. කැඳවීමක් දුන්නා. ආලේපයක් දුන්නා රජ කෙනෙක් සහ පූජකයෙක් වෙන්න පිණිස. හැබැයි එවෙලම වැර රජ කෙනෙක් සහ පූජකයෙක් වුණේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ගමනක් තියෙනවා අපිට යන්න. දැන් ඒකට උදාහරණයකට කියන්නම්. දාවිත්ව රජ කෙනෙක් හැටියට ආලේප කළා සාමුවෙල් පළවෙනි සාමුවෙල් 16:12 සිට 13 දක්වා. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්විය. ඒ කියන්නේ දාවිත්ව ගෙන්නවා. ඒ කතාව කියවලා බලන්න. ඔහු රතු පාටව ඔහු ශෝභමාන පෙනීමක් ඇතුව රූප සම්පන්නව සිටියේ. ස්වාමීන් වහන්සේ නැගිට මොහු ආලේප කරන්න. මොහු ඒ තැනත්තේ කිව්වේ ඒ වාගේ අපිත් දේශාංශ තුළ ගැලවීම ලැබපු දවසේ අපිට කියන්න බෑ. it was එවිට සාමුවෙල් තෙල් තුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැද්දදී ඔහු ආලේප කළේ. එදින පටන් ස්වාමීන් වහන්සේගේ ආත්මය අනුභවය සම්පන්නව දාවිත් කෙරේ පැමිණියේ. සාවුල් නැගිට රාමට ගියේ. දැන් කියනවා සොලොමන් සෑමුවෙල් ඇවිල්ලා යාව ආලේප කළා රජ කෙනෙක් කෙරේ. දැන් රජ කෙනෙක් කළා පහුවෙන්ද මොනවද? අපිටම සම්දුදා තමයි ආලේප කළා කියන්නේ. අංගහරු දමනවා දුන්නේ. අංගහරු තාත්තයව ගණන් ගත්තේ නෑ. එයා මේ පලයන් ගිහලා බැටළු ටික බලාගනින් කියලා යාව පරණ ජීවිතේට දැම්මා.
නමුත් දෙවියන් වහන්සේ අපිට දොරක් විවෘත කරනකොට කිසි කෙනෙකුට බෑ ඒකට විරුද්ධව නැගී සිටින්න. right? දැන් පොරොන්දු දුන්න ඊට පස්සේ දෙවියන් වහන්සේ දාවිද්ගේ පියා නෙමෙයි දාවිද්ගේ සහෝදර නෙමෙයි දෙවියන් වහන්සේ යාට දැන් දොරටු අරින්න පටන් ගත්තා. අපි හිතනවා දොරටු අරිනකොට අපි ශක්තියෙන් ශක්තියට යනවා මේ ෆ්ලැට් එකෙන් ගේකට යනවා ගෙයින් මාලිගාවට යනවා කියන්නේ. නෑ ඒක දෙවියන් වහන්සේ අප පරීක්ෂා තුලින් ගෙනියනවා අපිට පරීක්ෂා දෙන්නේ මොකටද? අපිට ඉස්කෝලේ ටෙස්ට් එකක් දෙන්නේ මොකද? ටීචර් අපිට ඊර්ෂ්‍යාවෙන්ද? නෑ අපි උසස් කියව පිංච. දැන් අන්තිමට මොනවද උනේ? දාවිත් පළවෙනි දොරට ඇරුණා. ඒ තමයි අහම්බෙන්ම යාගේ සහෝදරයන්ට කෑම ගෙනි වෙලාවේදී යා දැක්ක ගොලායත් දෙවියන් වහන්සේට සහ දෙවියන් වහන්සේගේ සෙනගට ජාතියට අපහාස කරනවා. අපි දන්නවා යා දාවිත් ගොලායත් මැරුවා. මැරුවෙන් පස්සේ යාට ඒ සවුල් පොරොන්දු අනුව යාට කුම වස්තුව ලැබිලා ඒ විතරක් නෙමෙයි සාවුල්ගේ දුවකුත් බැන්දා. දැන් දාවිත් බැලුවා වැඩේ හරි. මම දැන් මාලිගාවට රිංගලත් ඉවරයි. නමුත් ටික කලක් ගියන් පස්සේ මොනවද උනේ? සාවුල් දාවිත් ගැන ඊර්ෂ්‍යා කළා දාවිත්ව මරන්න හේවලා අන්තිමට දාවිත් කොහෙද ගියේ? දාවිත් ගොලායත් වැඩිය අමාරු විභාගයට යන්න උනා. ඒ තමයි ගුහාවලස්සේ හැංගිලා දාවිත් මරන්න හොයනවා. ඒ සතන පැත්තේ යන්න ගියා යාගේ ගමනක්. දැන් අපි හුඟක් වෙලාවට හිතනවා අපි යේසුස් වහන්සේට ආවා. දැන් අද ඉඳලා ඔක්කොම ෂෝක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නේ මට යේසුස් වහන්සේගේ මනමාලිය වෙන එක විතරයි. දැන් තියෙන්නේ මම යේසුස් වහන්සේගේ රජ කරන එක විතරයි. නෑ. අපි මාර්ගයක් යන්න ඕනේ. අපි මේ මාර්ගය යන්නේ නැතුව පහසු මාර්ගය යන්න ගියොත් අපිට ගැලවීම නැති වෙන්න පුළුවන්. අපිට ගැලවීම ඇති වෙන්න පුළුවන්. නමුත් අර දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැඳවීම තුළට එන්න බෑ. අපි ඒ පරීක්ෂා තුළින් යන්න කැමති නැත්තේ කියලා. අපි බලමු ඇයි දෙවියන් වහන්සේ දාවිත්ව තෝරගත්තේ කියලා. ඇයි දෙවියන් වහන්සේ දාවිත්ව තෝරගන්න හේතුව බලමු. right? දැන් අපි ලෑස්ති වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිව තෝරගත්තම අපි ලෑස්ති වෙන්න ඕනේ ඒ ගමන යන්න උන්වහන්සේගේ අපිව තෝරාගත්තු ස්ථානයට යනකම්. ඔයාව දෙවියන් වහන්සේ තෝරාගත් ස්ථානයට යනකම් අපි ඒකට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඇයි දාවිත්ව තෝරගත්තේ? පළවෙනි සාමුවෙල් 13:14 කියනවා. නමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ඒකයි කිව්වේද සාවුල්ට. ස්වාමීන් වහන්සේ නුඹ අනකල දේ නුඹ ආරක්ෂා නොකළ බැවින්. සාවුල්ට තිබුණේ මොනවද? දෙවියන් වහන්සේ වෙනුවෙන් රාජ්‍ය පාලනය කරන්න. එයා මොනවද කළේ? එයා යාගේ රාජ්‍ය ගොඩනගා. එයා හැදුවා යාගේ රාජ්‍ය ගොඩනගා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගත්තේ නැහැ. ආදම් කළා වගේ එයා පරීක්ෂාවට වැටුණා. බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකග වූ මිනිසෙක් සොයාගෙන තමන්ගේ සෙනග කෙරේ අධිපතියා වෙන්න. දෙවියන් වහන්සේ අපිට කිව්වේ මොනවද? ආදම්ට කිව්වේ මොනවද? ගිහිල්ලා අධිපතියා වෙන්න කියලා. පියාණන් වහන්සේ වෙනුවෙන් පියාණන් වහන්සේගේ වැලියුස් එක උන්වහන්සේගේ චරිතයත් එක්ක අධිපතියා වෙන්න කියලා. ඒතර මෙයාට කිව්වා සිතට එකග මිනිසෙක් සොයාගෙන තමාගේ සෙනග අතරේ අධිපතියා වෙන්න ඔහු නියම කර තිබේයි කිව්වේ. ඊට පස්සේ අපි යනවා ක්‍රියාපොතේ 13:22-23 දක්වා. උන්වහන්සේ ඔහු අහක්කොට ඒ කියන්නේ සවුල්ව අහක්කොට දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් දැන් බලන්න ක්‍රියාපොතේ මේ දේ කියනවනම් මොනවද කියන්නේ? දැන් දාවිත් මැරලානේ තියෙන්නේ. ඒ කියන්නේ දාවිත් යාගේ වැඩේ හරියට කළා. සමහර අයට පළවෙනි දවසේ ප්‍රොෆෙසි එක මේකයි. නමුත් අන්තිම දවසේ යා ෆිනිෂින් ලයින් එකට ආපු තිබුණු ප්‍රොෆෙසි එකයි බලන්න ඕනේ. යාගේ අන්තිමට රේස් එක ඉවරුනාම දෙවියන් වහන්සේ යාගෙන මොනවද කියන එකයි බලන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ. අපි අන්තිමට රේස් එක කොහොමද ඉවර වෙන්නේ කියලා බලාගෙන. දුවන විතරක් පමණ නෙවෙයි. අපි හරියට පටන් ගන්න ඕනේ. හරියට දුවන්න ඕනේ. හරියට ඉවර කරන්න ඕනේ. දැන් බලමු දාවිත් හරියට ඉවර කරපු නිසා ක්‍රියාපතේ අවුරුදු 3000කට පමණ පස්සේ ක්‍රියාපතේ කියනවා උන්වහන්සේ ඔහු අහක්කොට දාවිත් ඔහුගේ රජවන පිණිස නැගිටුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් කවුද මේ සාක්ෂි දෙන්නේ? ජෝබ් ගැන සාක්ෂි දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. අද දාවිත් ගැන සාක්ෂි දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් යේසුස්ගේ
පුත්‍ර වූ මාගේ සිතට එකඟ වූ මිනිසෙක් මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්භව වීයයි කීසේක. මාගේ මුළු කැමැත්ත කරන්නා වූ අද දේව පාලකෙක් නම් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත කරන්නා වූ. කල්පනා කරන්න එපා අපිට ඔයගේ නම රෝහන් කියලා රෝහන් ජයසේකර කියලා රෝහන් ජයසේකර මිනිස්ට්‍රි එක ගැන කල්පනා කරන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා වූ දේව සේවකයෙක් වෙන්න. ඔහුගේ වංශයේ දෙවියන් වහන්සේ පොරොන්දු ලෙස ඊශ්‍රායලට යේසුස් නම් ඊට පස්සේ කියනවා දාවිත් පෙන්නලා කියනවා මම හිතේ මිනිස්යන්ගෙන් හරියටම මගේ කියපු විදිහ කරපු දාවිත් ඒකින්ද මම දාවිත් තුලින් ඔවන්ට අන්තිම ආදම්ම පෙන්නන්න යනවා. කොච්චර ෂෝක්ද යේසුස් වහන්සේ අපි තුලින් යම් කිසි විශාල දෙයක් පෙන්වන්න යනවා. කොච්චර ලොකු දෙයක්ද දෙවියන් වහන්සේ තාකාරය කියලා කියනවා නම් අර වැගේ නම කියලා අන්න එයා විදියට වෙන්න කියලා කියනවා. උන්වහන්සේ ඔහුගේ වංශයෙන් දාවිත්ගේ වංශයෙන් පොරොන්දු ලෙස ඊශ්‍රායලට යේසුස් නම් ගැලුම්කාරයෙක් පමුණුනවා දුන්සේක. Savior was given first to Israel through them to us. ගැලුම්කාරය පළමුවෙන්ම දෙවියන් වහන්සේ ලෝකෙ දුන්නේ කාටද? ඊශ්‍රායල් දේශයට. ඒ තුලින් වහන්සේ අපිට නිර්තිනවා. ඒකින්ද අපිට අවශ්‍ය මොකද? දෙවියන් වහන්සේගේ රාජධානිය ගොඩනගන එකයි. දෙවියන් වහන්සේගේ රාජධානිය ගොඩනගන එක. ඒක හුඟක් මතක තියාගන්න. මගේ රාජධානිය නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජධානිය. දෙවියන් වහන්සේගේ රාජධානිය. මොකද අපේ තියෙන රිවෝඩ්ස් ඒක දෙවියන් වහන්සේ වෙන විදියට අපිට මේ තියෙන වහන්සේගේ රාජධානිය ගොඩනගන එක. ඊට අපි දන්නවා පෙන්තකොස්ත දවස ගැන මම ඒ ගැන ස්ටඩි එකක් කළා. ඒක ස්ටඩි එක කරේ ඇහුවේ නැත්නම් ඒක ගිහලා අහන්න. ඒකම පෙන්වන පෙන්තකොස්ත දවසේ මොනවද උනේ කියලා. දැන් අපි ජීවත් වෙන්නේ පෙන්තකොස්ත දවසත් නැවත ඉසිවීමේ කියන්නේ රැප්චර් එක නැවත උසවා ගැනීමේ දවසත් අතර අපි ජීවත් වෙන්නේ ඒ දෙක අතර. දැන් හරියට දාවිත් ප්‍රොෆෙසි එක දුන්නා අනාගත වාක්‍ය දුන්නා ඊට පස්සේ යම් කියා ගමනක් ගියා. ඒ වාගේ අද දෙවියන් වහන්සේ අපිට සුද්ධාත්ම වහන්සේගේ බැප්ටිසම් එක දුන්නා බෞතිස්මය දුන්නා. දැන් අපි ඉන්නේ ඒ බෞතිස්මය සහ රැප්චර් එකත් අතර අපි යනවා ගමනක්. right මේකේ දෙවියන් වහන්සේගේ නැවතීම නෙවෙයි රැප්චර් එක අපි ඒ ගමනක් යනවා. අපි දන්නවා යේසුස් වහන්සේ එන්න යනවා මේ ලෝකේ දශ වර්ෂයක් පාලනය කිරීමට. ඒ දශ වර්ෂය පාලනය කිරීමේදී ඒ දශ වර්ෂය පාලනය කරන්නේ මේ ලෝකේ මේ තියෙන විදියටමයි. මේ එළිදර පොතේ 20 හැටියට කියනකොට කියනවා මේ ලෝකෙට දෙවියන් වහන්සේ ඇවිල්ලා මේ ලෝකේ තමයි පාලනය කරන්නේ. ඊට පස්සේ එළිදර පොතේ 20 අන්තිමට කියනවා මේ ලෝකයේ අන්තිම යක්ෂයා එළියට දාලා ඊට පස්සේ අන්තිම සතුටින් පස්සේ මේ ලෝකෙ වහන්සේ විනාශ කළා අලුත් ස්වර්ග රාජ්‍යයක් වෙනවා කියලා එළිදර පොතේ 21. New heaven and new Jerusalem. ඒක පුදුම ලස්සනයි. ඒක දිහා බලපුවම ඔයා මට මිලියන 10ක් දුන්නත් මම මිලියන 10 බලන්නේ ඒ දෙස බලාගෙන. චිත සුන්දර ස්ථානයක්. මම බයිබලයේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. බයිබලයේ හැම අකුරක්ම මම විශ්වාස කරනවා. right? ඉතින් දැන් කියනවා මේ ලෝකයේ මේ තියෙන විදියටම තමයි උන්වහන්සේගේ දශ වර්ෂයේ උන්වහන්සේ ඇවිල්ලා පාලනය කරන්නේ. ඒකෙන්ද ඒක තමයි අද යක්ෂයා විශාල උත්සාහ කරනවා යෙරුසලම් එක විනාශ කරලා දාන්න. හිරෝෂීමා එක වගේ යෙරුසලම් විනාශ කරලා දාන්න. මොකද ඒ යක්ෂයෙක් විනාශ කරලා දාන්න හදන්නේ මොකද? එතකොට යේසුස් වහන්සේ ඉන්න බෑනේ. යේසුස් වහන්සේ කොහෙද පාලනය කරන්නේ? ඒ රට විනාශ වෙලා ඉවරයි. ඊශ්‍රායල් දේශයේ සහ යෙරුසලම් විනාශ කරන යක්ෂයා විශාල සටනක් කරනවා යේසුස් වහන්සේගේ නැවතීම වළක්වන්න. යක්ෂයා ඔයදී ඉස්සෙල්ලා දෙසරක් කළා. මෝසෙස් ආවේ ගැලුම්කාරයෙගේ කැඳවීමකින්. එයා ආවේ හිබ්‍ර සෙනග මේ කමින් ගලව ගන්න.
එතකොට මොනවද හෙරොඩ් මොනවද කළේ? යක්ෂයා හෙරොඩ්ව පාවිච්චි කළා. හෙරොඩ් නෙමෙයි. පාරාවෝ පාවිච්චි කළා පිරිමි ළමයි ඔක්කොම මරන්න. පිරිමි ළමයි ඉපදිච්ච හැටි ඔයගොල්ලන්ව මරන්න. අපි දන්නවා නික්මයන් පොතේ ඒ 15 සිට 20 දක්වා කියනවා. ඒ යක්ෂයා දැන් පාරාවෝ දන්නේ නැහැ යක්ෂයා යව පාවිච්චි කරනවා කියලා. යක්ෂයා කළේ පාරාවෝ පාවිච්චි කළා එයා තුලින් මෝසෙස් මරන්න. ගැලුම්කාරයව මරන්න. ඒ විදිහම දෙයක් වුණා යේසුස් ඉපදුනාම. යේසුස් ඉපදුනාම මොනවද කළේ? හෙරොඩ් ගිහිල්ලා පිරිමි ළමයි ඔක්කොම මැරුවා. හෙරොඩ් දන්නේ නැහැ යාව යක්ෂයා පාවිච්චි කළේ යේසුස්ව මරන්න. නමුත් ඒක හරියෙත් නැහැ. තේරෙනවද? ඒක තමයි අපි ප්‍රවේශම් උනේ නැත්තම් යක්ෂයාට පුළුවන් දෙවියන් වහන්සේ තුල ඉන්න අය හිටම පාවිච්චි කරන්න. අතක දෙක ඉස්සරහ යේසුස් පේතුරුස්ට කිව්වා get thee behind me Satan. සාතන් මා පස්සට පළ කියලා. මතෙව් 16. තේරෙනවද? ඉතින් අපි ඒකින්ද තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරුව ගියේ නැත්නම් අපේ මුඛයෙන් අපි කියන දේවල් වලින් අපි යන ස්ථාන වලින් අපි කරන ක්‍රියා වලින් අපි එකලාවට යක්ෂයාට යටත් වෙනවා නොදැනුවත්ව. එතන සුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීමෙන් නිරන්තරයෙන්ම අපි ආයුධ විශේෂයෙන්ම මේ දවස්වල ඒක තමයි දෙවියන් වහන්සේ හුඟක් ස්ථානවල කියන්නේ සබාවට ඊශ්‍රායල් සමග නැගී සිටින්න කියලා. මොකද යක්ෂයාගේ ප්ලෑන් එකක් තියෙනවා ඊශ්‍රායල් දේශය විනාශ කරන්න. එතකොට අර මිලේනියම් එකේදී යේසුස් වහන්සේට ඇවිල්ලා ඒ වගේ හෙඩ් ඔෆිස් එක දාගන්න තැනක් නැහැ. ඒගේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ ජෙරුසලම්. ඉතින් ගාක්ම අවශ්‍යයි අපි මේ දවස්වල දෙවියන් වහන්සේ නැවතත් කිව්වා ඊශ්‍රායල් දේශය ගැන යාඥා කරන්න කියලා. ඒකට එක හේතුවක් තමයි උන්වහන්සේගේ දශ වර්ෂයේදී උන්වහන්සේ රජ කරනකොට රජ කරන්නේ ජෙරුසලම්. මම අද ස්ලෝලි ගන්නවා මොකද මම ආදනේ කලබලේ දුවන්න. ඕගොල්ලෝ මේ PowerPoint එක ඕනනම් නදීරට මේ මෙසේජ් එකක් එවන්න නදීර වැඩ ඒවයි. හොඳ. දැන් අපි යක්ෂය මොනවද කරන්නේ? අපි මේ ගැන මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වැරදි හැඟීමක් බොහෝ ක්‍රිස්තියානි කාරයට දාලා තියෙනවා. ඉතින් අද ඒකෙන්ද කොච්චර දෙවියන් වහන්සේ කියලා තිබුණාත් ඊශ්වර ගැන යාඥා කරන්න ඒගොල්ලෝ සමග නැගී සිටින්න මොකද මගේ පුත්‍රයා එන්නේ එතනට ඒතන ආරක්ෂා කරගන්න කියලා කිව්වත් අද හුඟක් සභාවල වා ක්‍රිස්තියානි කාරයෝ ඊශ්වර ගැන යාඥා කරන්නේ නැහැ. ඊශ්වර සමග නැගී සිටින්නේ නැහැ. දැන් සමහර අය ඊශ්වර විට වැරදිනවා. මම දන්න හුඟක් සභාව තියෙනවා ඒක විරුද්ධව ඉන්න අය. අනිත් අය තීරණය කළා තියෙනවා අපි නිශ්චලව ඉන්නවා. අපි ඒ පැත්තටත් නැහැ මේ පැත්තටත් නැහැ. හරියට එස්තර් ඒ විදිහේ වැඩක් කරන්න හැදුවා. අපි කතා කරමු එස්තර් 4:14 කියලා බලපුවම මක්නිසාද මේ ප්‍රස්තාවයේදී මේ එස්තර්ගේ කාලේ ආවේ යුදෙව්වන්ට මරන්න. ප්‍රොවින්ස් කියන්නේ ප්‍රාදේශය. ප්‍රාදේශ 127ක හිටිය යුදෙව්වන්ට මරන්න මේ යක්ෂයා මේ හේමන් තුලින් ප්ලෑන් එකක් ගෙනාවා. ඒ වෙලාවේදී එස්තර් බැලුවා මම කටවහගෙන ඉන්නවා කියලා. එතකොට එස්තර්ට මොනවද කිව්වේ? මක්නිසාද මේ ප්‍රස්තාවයේදී නුඹ නිශ්ශබ්දව සිටියොත් වෙන තැනකින් යුදෙවරුන්ට නිදහසක් ගැලවීමක් පැමිණෙනවා ඇත. නමුත් නුඹ සහ නුඹේ පිය වංශය නැතිවන්නේ. නුඹ රාජ්‍යයට පැමිණෙන්නේ මෙවැනි ප්‍රස්තාවක් නිසා නුඹ කියා දැන් කියන්න අනකසින් කියනවා. If you remain completely silent at this time, relief and deliverance will rise for the Jews from another place. But you and your father's house will perish. අපි කවදා හරි උන්වහන්සේ සමග රජ කරන්න ඉන්නේ. උන්වහන්සේ සමග උන්වහන්සේගේ මනමාලිය වෙන්න ඉන්නේ. ඉතින් උන්වහන්සේගේ මනමාලිය හෙඩ් ඔෆිස් එක දැකලා අපි හුඟක්ම කරු කළ යුතුයි. දැන් පෙන්තකොස්ත දවසේ සිට යේසුස්ගේ මනමාලිය රැගෙන යන්න එන දවස දක්වා ඒ කියන්නේ Feast of Trumpets කොරණ මංගල්‍ය දවස වෙනකන් සෑහෙන කාලයක් තියෙනවා. අර පළවෙනි 4 ටක් ගාලා පළවෙනි 3 දවස් 3 ඉවර වුණා. ඊට පස්සේ 4 වෙනි එක දවස් 50කට පස්සේ ආවා පෙන්තකොස්ත දවස. මොකද පෙන්තකොස්ත දවසේ ඉඳලා රැප්චර් එක වෙනකන්
සෑහෙන කාලයක් තියෙනවා. ඒ දින කවදද කියලා කවුරුත් දන්නේ. පියාණන් වහන්සේ විතරයි දන්නේ. යේසුස් වහන්සේ දන්නේ නැහැ. යේසුස් වහන්සේ මනමාලියේ දැකන යන්න එන දවස යේසුස් වහන්සේ හිටම දන්නේ. සුද්ධාත්මන වහන්සේ දන්නේ නැහැ. ඒක දන්නේ පියාණන් වහන්සේ විතරයි. නමුත් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් අපිට හින්ට් දුන්නා. අපිට ලක්ෂණ පෙන්වනවා. අද ලෝකේ දේවල් වල බලනකොට අපි තේරෙනවා ළඟයි කියලා. එන්න ළඟයි කියලා අපි තේරෙන්නේ අපිට දන්නේ. right? මතේ 24:36. නමුත් ඒ දවස අපය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. දැන් අපි දන්නවා දන්නා කෙනෙක් නැති කියලා. ඒකින්ද කවුරු හරි වැයට කිව්වොත් එම්මයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා තමයි නැවත ඉස්වීම එන්නේ කියලා වැය ඒක විශ්වාස කරන්න එපා. නමුත් සූදානම් වෙලා ඉන්න. සූදානම්ව ඉන්න. අද රැට වෙන්න පුළුවන්. අවුරුදු 5කින් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපේ කාලේදී වෙන්න පුළුවන්. නමුත් අපි සූදානම් ඉන්න ඕනේ කොයි වෙලාවෙද එන්නේ කියලා. මොකද බයිබලයේ කියනවා in the twinkling of an eye. ඒ කියන්නේ ඇපිල්ලක් ගන්න ස්පීඩ් එකට. තප්පරයකට අඩු කාලයක ඔසව ගන්නවා. ඒ වෙලාවට අනේ ස්වාමීනි මට පවුලට සම වෙන්න කියන්න වෙලාව නැහැ. ඉන්න සූදානම්ව ඉන්න ඕනේ. දැන් පළවෙනි හතර අපි වෙලා ඉවරයි. ඊට පස්සේ දැන් එනවා අපි දැන් කොහොමද දැන් ජීවත් වෙන්නේ? දැන් අපි ඉන්නේ මේ විභාග කාලේ. ඒ කියන්නේ පෙන්ටිකොස් දවසේ සිට දෙවියන් වහන්සේගේ නැවත ඊම දවස කාලය ඇතුළත ඉන්නේ. මේ දවස්වල තමයි අපි සූදානම් වෙන්නේ. මේ දවස්වල තමයි අපි පළවෙනි පන්තියට යනවා, දෙවෙනි පන්තියට යනවා, ඊට පස්සේ හයි ස්කූල් එකට යනවා, ඊට පස්සේ මේ HSC කරනවා, ඊට පස්සේ යුනිවර්සිටි යනවා. අපි දැන් මේ දවස්වල තමයි අපි එක එක පන්ති වලින් යන්නේ. දැන් ඒ යනකොට දෙවියන් වහන්සේ අපිව අන්ධකාරයේ තියලා නැහැ. අපිට උන්වහන්සේ පාඩම් පොත් ගොඩක් දීලා අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් දීලා තියෙනවා. දැන් විභාගයට යන්න ඕගොල්ලන්ට පොත් දෙනවා. ඒකට ගුරුවරු දෙනවා. ඒ වගේ අපිට දෙවියන් වහන්සේ බයිබලයේ තියලා තිනවා සුද්ධාත්ම වහන්සේ කියලා. ඒ ගමන යන්න. දැන් කොච්චර හොඳ ටීචර් කෙනෙක් හිටියත් කොච්චර හොඳ අධ්‍යාපන පොත් තිබුණත් ඔයා ඉගෙන ගත්තේ නැත්නම් ඒක ඔයා ක්‍රියාවට දැම්මේ නැත්නම් ඔයා ඉදිරියට යන්න බෑ. දැන් බයිබලයේ කියනවා හීබ්‍රු 12 එකේ සිට 2 දක්වා කියනවා එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටන සිටින නිසා සියලු බරද අප අසු කරන පාපයේද ඒ කියන්නේ කේන්තිය උඩඟුකම මේ වෛරය ක්‍රෝධය ලෝකයේ තියෙනවට ආසාවල් ඒව ඔක්කොම පැත්තකට දාන්න. දැන් ඔයාට මේ 100 meters race එකට දුවන්න ඕන නම් ඔයා full suit ගහගෙන ලොකු brief case එකකුත් අරගෙන තව මොනවද අතේ තියාගෙන දුවන්න බෑනේ. ඔයා පුළුවන් තරම් අඩුම ඒකට අවශ්‍ය සුදුසුම ඇඳුම ඇඳගෙන තමයි දුවන්නේ. ඒ වගේ අපි මේ ලෝකයේ දේවල් වලට ආසා වෙලා මේ මිනිස්සු සමග තියෙන දේවල් අල්ලගෙන හිටියවම අර අපි ගොඩාක් උස්සගෙන මිනිහෙක් 100 meters දුවනවා වගේ දුවන්න. අපිට ඒ වගේ දුවන්න බෑ මේ ගමන. කියන බැවින් මෙපමණ මහත් සාක්ෂිකාරු සේනාවකින් අප අවට සිටින නිසා we are surrounded by so great cloud of witnesses. Let us lay aside every weight and the sin which so easily snares us. Because run the race with endurance that is set before us. අපේ කරන දිව්‍යන් වහන්සේ දෙස බලමින් අපි ඉදිරියේ තිබෙන දිවීම ඉවසෙල්ලෙන් දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තිබුණ ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන කුරුසිය විඳ දරාගත්තා. පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ සිටින්නේ. අපි මේ ප්‍රශ්න මැද්දෙන් අපිට මිනිහෙක් අපහාස කළත් අපි ඒක ගණන් ගන්නේ නැතුව අපේ මමත්වයේ කියන එකෙන් ජයගෙන කොහොම හරි දුවන්නේ අර දෙවියන් වහන්සේ අපි ඉදිරියේ තියෙන ඔප ඉදිරියේ තිබෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රීතිය ඉලක්කයේ උදෙසා උද්‍යෝගවත්ව උද්දීපනව අපි දුවන්න ඕනේ. I'm doing my
best to get you passionately excited about the joy of the kingdom of God that is before you. Doing my best to get you passionately excited about the joy, for the joy that was set before you. He endured the cross. දෙවියන් වහන්සේ ඉදිරියට තිබුණේ ප්‍රීතිය නිසා. ප්‍රීතිය නිසා උන්වහන්සේ කුරුසේ පවා දරාගෙන ගියා. ඉතින් මම මේ හැම උත්සාහයක්ම කරන්නේ ඕගොල්ලන් ඉදිරියේ පෙන්වන්න දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිට දීලා තියෙන අනාගතය ගැන. ඒකට කිසිම දෙයකට බාධා වෙන්න එපා. උදව්කම කිසිම දෙයකට. කවුරුහරි අපේ මුලට ඇවිල්ලා කෙල ගැහුවත් අපි කියන්නේ මම වැඩ සමාව දෙනවා. ඔබ දුහනවා ඉදිරියට කියලා. මේ අපි ඊට වැඩිය අඩු දෙයකට settle වෙන්න එපා. කිසිම please do not settle for less. ඒ කිසිම අඩු දෙයකට අපි යටත් වෙන්න එපා. කොපමණ පරිත්‍යාගයක් ආවත් මගේ ඒ eternal joy එක සදාකාල ප්‍රීතියට සදාකාල ස්ථානයට බාධාවක් වෙනවා නම් මට කොපමණ ප්‍රශ්නයක් ආවත් මම ඒ ප්‍රශ්නේ පැත්තකට දාලා අර අපිට දිවනාසෙ දෙලා තියෙන ඒ අනාගතයේ දිශා බලාගෙන දුවන්න ඕනේ. හේබ්‍රු 4:15 කියනවා මක්සාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක් නොදන්නා වූ උත්තම පූජකෙක් නොව. යේසුස් වහන්සේ අපි කියනවා අපිට ප්‍රශ්න ආවයි කියලා. අපි කියනවා අපිට පරීක්ෂාවයි කියලා. අපි කියනවා අපිට බාධාවයි කියලා. මේවා මොනවද යේසුස් වහන්සේ කියනවා බලන්න. ඒ කියනවා but in all points tempted as we are yet without sin. Yet without sin. මක්සාද අප සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව. පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. අපිට යේසුස් ගාවට කියලා කියන්න බෑ අයියෝ මට අර මම බොහොම ඉවසගෙන ආවා මට අර මිනිසයා කරපු දේ නම් මට ඉවසන්න බැරි නයි කියලා. යේසුස් කිව්වා මම වැරදි දුන්නා සුද්ධාත්මයන් වහන්සේ. මම වැරදි දුන්නා සුද්ධාත්මයන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය. මටත් තිබුණේ ඒ දෙක විතරයි. මම මිනිස්සු පුත්‍රයෙක් හිරිට ආපම මටත් තිබුණේ ඒ දෙක විතරයි. ඒ දෙක වැට සෑහේ ඉදිරියට දුවන්න. වැටගේ තීරණය ගන්න ඕනේ. දැන් ඒ යේසුස් වහන්සේ තමයි චරිතය තුලින් තමයි අර දිව්‍යාණ්ඩු පාලයට උත්තම උදාහරණය. ඊට අමතරව බොහෝ උදාහරණ අපිට දෙවියන් වහන්සේ දෙවියන් දාවිද්ගේ ජීවිතය තුලින් ජෝසප්ගේ ජීවිතය තුලින් පේත්‍රුස්ගේ ජීවිතය තුලින් පවුල්ගේ ජීවිතය තුලින් අපිට ගොඩක් උදාහරණ අපිට දෙවියන් තියෙනවා. අපිට තේරෙන්නේ නැති වුණාට දෙවියන් වහන්සේ අපිට හැමදාම උන්වහන්සේ අපිව පරීක්ෂා කරනවා. අපිට හැමදාම ටෙස්ට් දෙනවා. ඒ ටෙස්ට් දෙන්නේ මොකද? අපි ප්‍රොමෝට් කරන්න. ඊර්ෂ්‍යාවට නෙවෙයි වටන්න නෙවෙයි. අපි ප්‍රොමෝට් කරන උන්වහන්සේ හැමතැනම. උන්වහන්සේ බලන් ඉන්නවා. ඔයාගේ භාර්යාවට කොහොමද කතා කරන්නේ? ඒක ටෙස්ට් එකක්. ඔයාගේ සෝම් පුරුෂයාට කොහොමද කතා කරන්නේ? ඒක ටෙස්ට් එකක්. ඔයා රැකියාවට ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ? ඒක ටෙස්ට් එකක්. ඔයාට කවුරු හරි කාර් ගෙලවන් යනකොට කවුරු හරි කැපුවොත් එම ඔයා මනුස්සයෙක් කතා කරන්නේ කොහොමද? ඒක ටෙස්ට් එකක්. ඒ ටෙස්ට් වලින් උසස්ම ටෙස්ට් එක තමයි ඔයාගේ දෙවියන් වහන්සේ තුල කැඳවීමක් ඒක බයිනුත් වෙවුලමින් සලකනවාද එහෙම නැත්නම් ඒක කැෂුවල් එකක්. ගෙඩියන්ට ආමි එකක් තෝරගත්ත කියම අන්තිම දුන්න ටෙස්ට් එක මොකද්ද? මිනිස්සුන්ට වතුර බොන්න කිව්වා. ඒ වතුර බොන විදිහ දෙවියන් වහන්සේ බලන් හිටියා. බලලා ඒක ටෙස්ට් එකක්. අපි අසල්වාසියට හැසිරෙන විදිහ ටෙස්ට් එකක්. මොකද උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා. ස්වාමි පුරුෂයා කියන්නේ මේකයි. ස්වාමි පුරුෂයෙක් හැසිරෙන්න ඕනේ මෙහෙමයි. ඒකෙන් පිට ගිය හැටිය ටෙස්ට් එකෙන් ෆේල්. භාර්යාව කියන්නේ මේකයි. මෙහෙම හැසිරෙනවා. පියා කියන්නේ මේ දෙමෝපියෙක් කියන්නේ මෙහෙමයි. යා හැසිරෙන්න ඕනේ මෙහෙමයි. ඒක ෆේල් වුණොත් ටෙස්ට් එකක් ෆේල්. උන්වහන්සේ කියන තිස්සෙම මම හුඟක්ලාට කියනවා දෙවියන් වහන්සේගේ වචනය ආපුවම ප්ලම් ලයින් එකක්. ප්ලම් ලයින් කියන්නේ බිල්ඩින් එක දාන්නේ මේ පෙන්ඩියුලම් එකක් නෙමෙයි. ඒක මෙහෙම යන්නේ නැහැ. ඒක තියෙන්නේ මෙහෙම. ඒක වෙනස් කරන්න බෑ. අපි දෙවියන් වහන්සේගේ වචනයට අපිට හැමදාම ටෙස්ට් කරනවා උන්වහන්සේ අපිව උසස් කිරීම පිණිස. යොහන් 5:19. එබැවින්
යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. පියාණන් වහන්සේ යමක් කරනවාද පුත්‍රයා දකින්නේද ඒ දේව මිස තනියම කිසිවක් කරන්නට ඔහුට බැරිය. එයා තීරණය කරගත්ත. ඒ වගේ දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියලා තියෙන්නේ? එතනින් එහාට මම කිසි දෙයක් කරන්නේ නැහැ. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයා ඒ දෙම් කරන්නේ. මේක තමයි perfect example එක අන්තිම ආදම්ගේ. යොහන් 14:4 සිට 5 දක්වා. ඔබ මට කරන්න දුන් වැඩ මම තීන්දුව කර පොළොවේදී ඔබට ගෞරව පැමිණීමේ කීසේ. දැන් පියාණනි ලෝකයේ තිබෙන පළවෙනි ඔබ වෙත තිබුණු මහිමය ඔබ වෙත මා ගෞරවයට පැමිණීම මම ඉංග්‍රීසියෙන් කියනවා සිංහලෙන් කියන්නේ. I have glorified you on earth. I have finished the work which you have given me to do. Do you know where දන්නවද දෙවියන් වහන්සේ වැර දීලා තියෙන job list එක මොනවද කියලා? I have finished the work which you given me to do. And now, O Father, glorify me together with yourself, with the glory which I had with you before the world. Where අමතක කරන්න එපා. යම් කිසි කෙනෙක් ස්ත්‍රියක් පුරුෂයෙකුට විවාහ වුණාම ඒ දෙන්නම එක ස්ථානයකට එනවා. ඒ දෙන්නටම මුළු ලෝකේ ගරු කරන්න යනවා. ඒ පරිමේය තිබුණ ගරුව ස්ත්‍රීට ස්වභාවයෙන් මෙන්න යනවා. ඒ වගේ අපි යේසුස් වහන්සේගේ මනමාලිය වුණොත් ඒ දෙවියන් යේසුස් පියාණන් වහන්සේ දෙවියන් යේසුස් වහන්සේට දුන්න ගරුත්වය අපිත් ඒ ගරුත්ව ස්ථානයට එන්න යනවා. ඒක සුළු කළ සලකන්න එපා. දෙවියන් වහන්සේගේ දීමන සුළු කරන්න එපා. දෙවියන් වහන්සේගේ කැඳවීම සුළු කරන්න එපා. ඒව තදින්ම අල්ලාගත දෙයක්. ෆිලිපි 2:5 සිට 11 දක්වා කියවිය යුතුයි. මම වෙලාව නැතිඳ 8 සිට 10 දක්වා පමණක් මම දැම්මා. නොන්ස් කියන මනුෂ්‍යකාරයෙන් සිටියේ කලත් මරණය එසේය. පුරුෂය මරණ දක්වා කීකරු වූසේක. කීකරු මරණ දක්වා කීකරු. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ ඉතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමයක් උන්වහන්සේ දුන්සේක. එසේ කළේ ස්වර්ගයේද පොළොවේද පොළොව යට සියල්ලන් යේසුස් යන නාමයෙන් දනමින්සේ. ඒ කියනවා මම දෙවියන් වහන්සේ සමග සමානව සිටිය නමුත් මං ඒ දේ පැත්තකට දාලා දැන් අපට ඒගොල්ලන්ට මේ හිටපු ගමන් ඊමේල්ස් එනවා. ඒ ලෝකෝ ලිස්ට් එකක් දාලා I am the head මම හිස මම වලිගේ නෙවෙයි I can do all things මට ශේෂ්ඨාන්ත තුල හැමදේම කරන්න පුළුවන් කියලා ලෝකෝ ලිස්ට් එකක් කියනවා I can do all things with Christ I am the head I am not the tail I am above not beneath and ඒ විදිහට ලෝකෝ ලිස්ට් එකක් කියනවා. අපි ඒක ඇත්ත යේසුස් වහන්සේ තුල අපිට තියෙන ස්ථානය ඇත්ත. නමුත් අපිට කියනවා ඒකට පැත්තකින් තියලා මිනිස්සු ඉදිරියේ යටහත් වෙලා අපිට දින කාර්ය කරගන්න ඒ දීලා තියෙන දේ දෙවියන් වහන්සේ වැට දුන්නේ. ඒක යක්ෂයට ගන්න බෑ. දෙවියන් වහන්සේ මේක මුලට ගියාම කියනවා යා දැනගත්තා යා කවුද කියලා. යා හොඳට දැනගත්තා මම තමයි ගැලුම් කරන්නේ මම පියාණන් වහන්සේ මම මේ ත්‍රිත්වයේ එක්කෙනෙක් ඒ කොපමණ තිබුණත් උන්වහන්සේ කුරුසිය දක්වා යටහත් වුණා. අපිට දීලා තියෙන ස්ථානය අපි දන්නවා ඒක අපිට යක්ෂය දුන්නේ ඒක දුන්නේ දෙවියන් වහන්සේ කාටවත් ගන්න බෑ. මේක පැත්තකින් තියලා අපි ඉදිරියට යන්න ඕනේ යටහත්. ෆිලිපි 2:12 කියනවා එබැවින් මාගේ ප්‍රේමවන්තයනේ නුඹලා නිතරම කීකරු සිටියක් මෙන්ම මා ළඟ සිටියේදී පමණක් නොව මා දැන්ව ඈත්ව සිටින විට ඊට වඩා කීකරුව බයනු වෙවුලුමෙන් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරන ගනින්න. Therefore my beloved as you have always obeyed taking Yeshua Jesus as the example not as in my presence only but now much more in my absence work out your own salvation with fear and trembling. මතෙව් 17:11 දෙවියන් වහන්සේට අපිට සරස්මත් දාගෙන ඒ කියන්නේ උන්වහන්සේගේ මනාලිය වෙන්න උන්වහන්සේ සමග රජ කරන්න උන්වහන්සේ සමග ඒක තමයි උන්වහන්සේගේ උපරිම කැමැත්ත. හැම ක්‍රිස්තියානි කාර්යම ඒ ස්ථානෙට එන්න එපා. හැම ක්‍රිස්තියානි කාර්යයම යේසුස් වහන්සේ උසව ගන්න යනවා.
දැන් මොකද කිව්වයි කියලා මම අමාරු වෙනවා. ඇත්ත මම කියන්නේ. පෙන්නන්න. උසගෙන. නමුත් හැම එක්කෙනාම යේසුස් වහන්සේගේ බණාලිය වෙන්න ස්ථානයේ ඉන්න සමහර අය ගැලවිලා නමුත් ඒ විදිහ කුඩා ස්ථාන ගැලවිච්ච හැම එක්කෙනාම යේසුස් වහන්සේගේ බණාලිය වෙන්නේ එක එක ස්ථාන වලට අපි යන උන්වහන්සේගේ සැලසුම. ඒකනේ විනිශ්චයකාරයක් තියෙන්නේ. එතකොට බයිබලයේ කියනවා දෙවියන් පියාණන් වහන්සේගේ ආසාව අපි අන්තිම උස්සස්ම ස්ථානයට තුලට යනකම්. ඒකට හේතුව මොකද? අපි අපේ දරුවන්ට බලාපොරොත්තු වෙන මොනවද? අපි කී දෙනෙක් ආසද අපේ දරුවන් අපිට වැඩිය හොඳින් ඉගෙන ගන්නවා. අපිට ඉහළට යනවා. අපි ආසයිනේ. එහෙනම් බයිබලයේ කියනවා මේ මතෙව් 7:11 මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නෝ නම් කොපමණ වැඩියෙන් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉල්ලන්ට යහපත් දේ නිදන්සේ කියනවා. ඕගොල්ලෝ මේ ලෝකයේ ඉඳගෙන පෞකාර මිනිස්සෙක් වෙලත් ඕගොල්ලෝ ළමයි ගැන හිතනකොට ඕගොල්ලෝ හිතන්නේ ලොකුම විදියට මට වැඩි ඉහළට යන්න. ඒ වගේ කියනවා පියාණන් වහන්සේ කියනවා ඔයාට වැඩිය මම ආසයි ඔයාත් ඒට වැඩි ඉහළට යනවා නම්. ඒ ඉහළට යන්න දෙවියන් වහන්සේ දීලා ඉලක්කය මොනවද? පළවෙනි දේ තමයි යේසුස් වහන්සේගේ මනමාලිය වීම. උන්වහන්සේගේ දෙවෙනි කොරින්ති 11:2 උපත් පොතේ 19:7-19 ඊට පස්සේ උන්වහන්සේ සමගම එක උරුමකාරයෙක් වීමට joint heir with Christ රෝම 8:17. දැන් අපිට දුප්පත් ස්ත්‍රියක් ගෙවල් 25-50 තියෙන මිනිස්සෙක්ව බැඳයි කියලා ඒ බැඳලා I do කියපු හැටිය ඒ අච්චර ගහපු හැටිය ගෙවල් 25ක් යනවා එකපාරට භාර්යාවට ගෙවල් 25යි ස්වාමි පුරුෂයෙක් දෙන්න එකට කමාන්සයක් ඉන්නකොට ගෙවල් 50ක් තියෙනවා. නමුත් ඒ දෙන්නම ඒ වස්තුවේ එකම උරුමකාරයෝ. අපි ඒ ස්වාංශේ ඒ බැටල් පට්නාගේ සරණ මංගලයේදී අපි උන්වහන්සේ මනමාලිය හැටියට උන්වහන්සේ පිළිගත්තොත් අපි උරුමකාරයෙක් වෙනවා. අපිට ඒක පේනවා අපිට ඒකට උදාහරණ දීලා තියෙනවා. කොහොමද මනමාලිය කියන උදාහරණය? අපි දන්නවා රුත් ආපුවම අන්‍ය ජාතිකයෙක්. යුදෙව්වරුගේ මිනිසෙක් බැඳින්ද එයා යේසුස් වහන්සේගේ පළපතට ආවා. එයාට කිව්වේ නෑ ඔයා මේ අනිත් ජාතිකයෙකින්ද මාව බැඳලා කමක් නෑ. නමුත් ඔයාට උරුම නෑ. උන්වහන්සේ සමග ඒ වගේම අපිට පේනවා එස්තර් ආපුවම ජූයිෂ් කෙනෙක්. එයා අන්‍ය ජාතිකයෙක් බැඳලා ඒකේ උරුම පාවිච්චි. ඊට පස්සේ ඊළඟට මොනවද කියන්නේ? දෙවියන්වහන්සේ කියනවා අපිට උන්වහන්සේ සමග අපි රාජ කරනවා කියලා. දෙවෙනි තිමෝති 2:12 ඊට පස්සේ උන්වහන්සේ සමග එකට ක්‍රිස්තුස් සමග ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අපි හිඳව ගන්නවා කියලා. කියන්නේ we will be seated with him and we will reign with him. එපිසෝඩ් 2:6 කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අපි ඉඳ ගන්නවා කියලා. දැන් ඒකට උදාහරණය කවුද? දැන් උදාහරණය තමයි ජෝසප් එක උදාහරණය. දැන් මම ඉස්සෙල්ලා කිව්වා හැම ක්‍රිස්තියානි කාර්යම ඒ ස්ථානයේ නැහැ කියලා. අපි බලමු parable of the minas. මේකේ තියෙන ලූක් පොතේ 19:11-27 දක්වා. ඒකේ කියනවා 10 දෙනෙක්වත්ම එකම ගාන දුන්නේ. මිනාස් එක ගානේ මීනා එකක් කියන්නේ 50 to 60 shekels. 50ටත් 60ක් shekels අතර ගානක්. පොඩි ගානක් නෙවෙයි ඒක. ඒ හැම එක්කිනාටම 10 දෙනාටම මීනාස් එක ගානේ දුන්නා. ඒ වගේ දෙවියන් වහන්සේ අපි හැම එක්කිනාටම එකම සුද්ධාත්ම වහන්සේ එකම බයිබලේ. එකම සුද්ධාත්ම වහන්සේ එකම බයිබලේ. එකම සුද්ධාත්ම එකම බයිබලේ අපිට දීලා තියෙනවා. දීලා දැන් උන්වහන්සේ විනිශ්චය දවසක් එනවා. ඒ විනිශ්චය දවසේදී අහනවා දැන් ඔයා මොනවද ඔයාට දුන්න මීනා එකෙන් කලේ කියලා. එවිට පළවෙනියා ඔහු ඉදිරියට ඇවිත් ස්වාමිනී ඔබගේ පවුමෙන් පවුම් 10ක් පවුම් 10ක් ඉපදීමේ කීයේ ඊටා හොඳය යහපත් උදාසෙ නුඹ ඊටා සෝල්පයක් ගැන විශ්වාස බැවින් නුවරවල් 10ක් කෙරේ අධිපති වන්නේ කියලා. දෙවියන් යේසුස් වහන්සේ දශ වර්ෂයේදී මේ ලෝකේ රජ කරන්න ආපුවම මේ එංගලන්තේ තියෙනවා, ඇමරිකාව තියෙනවා, ඕස්ට්‍රේලියාව තියෙනවා, ලංකාව තියෙනවා, මිඩල් ඊස්ට් තියෙනවා. ඒ රටවල් වල තියෙනවානේ. ඒ රටවල් වල තියෙනවා නුවරවල්. ඒකට කියනවා 10 දෙනෙක් ඔයා ඉඳින්ද ඔයා නුවරවල් 10ක මේයර් වෙන්න යනවා.
කියලා. ඒක ඇත්ත. අපි රජ කරන්න යන උන්වහන්සේ සමග. අපි බලමු ඒක සුළු කරපු එක්කෙනෙක්. ඒකට බලන්න පුළුවන් මතේ මම මේ මීනාස් වලින් එළියට ඇවිල්ලා අපි තලෙන්ත උපමාව දිහා බලමු. තලෙන්ත උපමාවේ මතේ 25 කියන්නේ අන්තිම දවස් කාලය ගැන දුන්න උපමා 25 තේ කියනවා අර එක තලෙන්ත දුන්න මිනිස්සයා ඒක ගිහිල්ලා එයා ඒක පාවිච්චි කළේ යාගේ මේ තංස් වලින් කතා කරන්නයි මේ එතකොට මේ යාගේ පුද්ගලිකව කළා මිසක් දෙවියන් වහන්සේ සේවය කළේ නෑ ඒක. එයාට මොනවද උනේ? මේ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයේ දමාපල්ලා එහිදී හැඳීමත් සතුටු කැමැත් වන්නේ කිසිම. දැන් මේක මොනවද පෙන්වන්නේ? කම්මැලි මනුස්සයා. මේ කම්මැලි කියන්නේ මේ ශාරීරිකව කම්මැලි නෙවෙයි. සමහර අය ඉන්නවා කම්මැලි නෑ. ඒගොල්ලෝ ප්‍රොමෝෂන් ඔෆිස් එකේ ප්‍රොමෝෂන් එක හම්බුනොත් අතාරින්නේ නෑ. මහන්සිලා වැඩ කරනවා. අපේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බලනවා සමහර මිනිස්සු සෙනසුරාදා ඉරිදට වත්තුල වැඩ කරනවා ලස්සන මල්ව දානවා ගෙවල් සුද්ධ කරනවා ඒ ඔක්කොම කරනවා. නමුත් ඒගොල්ලෝ ආත්මික දෙයට කල්මැදියා. ආත්මික දෙයට කම්මැලි වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ ලෝකේට සාර්ථක වෙලා තියෙනවා ආත්මික දෙයට කම්මැලි වෙනවා. දෙවියන් වහන්සේ අපි හැම කෙනාටම සම්පූර්ණ මේ ෆුල් ටයිම් මිනිස්ට්‍රි එකට කැඳවලා නැහැ. අපි හැම කෙනාම කැඳවලා නැහැ. අපි කැඳවීම මොකද්ද කියලා අපි හොයාගන්න ඕනේ. දැන් උදාහරණයකට ගන්න දානියෙල් ආපුවම රජයේ උස්සස් රජයේ නිලධාරී කෙනෙක්. රජකල්ලු 5 දෙනෙක් යටතේ වැඩ කළා. බැබිලෝනිය වල රජ කරන 4 දෙනෙක් තාජුදායේදී ජෝයිකිම් රජ කියන 5 දෙනෙක් වැඩ කළා. ඒ වැඩ කරන ගමන් එයා දෙවියන් වහන්සේගේ සේවයක් කළා. එතකොට අපි ජෝසප් දිහා බලන්න. ජෝසප් මොනවද කරේ? එයා රජුගේ එක වැඩ කළේ. එයා දේශනා කළේ නෑ. එයා අනාගත වාක්‍ය කිව්වේ නෑ. නමුත් එයාට දුන්නා දෙවියන් වහන්සේ කාර්යය. ඒ මොකද මුළු ලෝකෙම සාගතකින් ගලව ගන්න. එයා ඒ දේ කළා. ඉතින් ඒ වගේ අපි හොයලා බලන්න ඕනේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන කාර්යය මොකක්ද කියලා. අපි ඒතර ගැඹුරු කැපවීමක් වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කළේ නැත්නම් ඒ ස්වාංශේ නැවත මේදී උස්වා ගැනීමේදී අපිට මිස් වෙන්න පුළුවන්. පළවෙනි ෆ්ලයිට් එක මිස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට දෙවියන් වහන්සේ තියෙන උසස්ම ස්ථානෙට අපිට යන්න බැරි වෙන්න පුළුවන්. දැන් සමහර අයව මෙතන කියලා තිබුණා මේ ඩොලර් 1000කට තිබුණා කියලා. සමහර අයව රජකරුවෝ කරන්න යනවා. දැන් අපිටම ඕස්ට්‍රේලියාවට රජ කෙනෙක් ඕන. ප්‍රජාතන්ත්‍රී භාවයක් නෙමෙයි. මේ ප්‍රයිම් මිනිස්ටර්ලා ප්‍රෙසිඩන්ට්ලා නෑ. ඔක්කොම රජකරුවෝ. හැම රටේම රජකරුවෝ ඉන්නවා. මොකද ඒ සංසිද්ධිය කියන්නේ රජුරුවන්ගේත් රජුරුවෝ. කාගේ රජුරුවෝද? කවුද රජුරුවෝ? යා රජුරුවෝ වෙන්නේ. අපි අතරින් තමයි තෝරගන්නේ. ඉතින් දැන් අපිට උදාහරණයක් ගන්න පුළුවන්. කවුද එහෙම තෝරගන්න අය කියන්නේ? දාවිදගේ ජීවිතය ගැන බලන්න. දාවිත් මේ ලෝකේ හොඳ රජ කෙනෙක් වුණා. කවදා හරි දෙවියන් වහන්සේගේ රාජමාලිගාවේදී දාවිත් සම්පූර්ණ රටක් මාර්ගයෙන් රජ කරන්න. right? මොකද ඒකට හේතුව ක්‍රියාපතේ 13:22 දී කිව්වා මාගේ සිතට එකඟ වූ මිනිසෙක් මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්පේවි. අපි දෙවියන් වහන්සේ විතර එකතු වෙලා උන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත කළොත් එම උන්වහන්සේ අපිට සූදානම් කරන ස්ථානය කුමක්ද කියලා අපිට කියන්න බෑ. මම කිව්වා හැම ක්‍රිස්තියානි කාර්යයක්ම උසව ගන්න නැහැ කියලා. අපි දන්නවා කන්‍යාව 10 දෙනාගේ කතාව. කන්‍යාව 10 දෙනාගේ කතාව මතෙව් 25 1 සිට 13 දක්වා මම 10 ඉතින් 3 දක්වා කියවන්න. මිලියට ගන්න ඔවුන් ගිය අතර මනමාලය ආවේ. සෑදී සිටියෝ සූදානම් වෙලා හිටියෝ ඔවුන් සමග සරණ මංගල්‍යයට ඇතුළු වූයේ. දොරටුද වසන ලද්දේ. පසුව අනිත් කන්‍යාව ඇවිත් ස්වාමිනී අපිට දොර ඇරෙන්නේ කිව්වේ. නමුත් උත්තර දෙමින් සැබවක් දෙවියන් වහන්සේ යම් දෙයක් දෙසක් කිව්වොත් හරි ඉම්පෝටන්ට්. සැබවක් නුඹලාට කියමි. මම නුඹලා නාදන්නේ නාදුනේ කිව්වේ. දෙවියන් වහන්සේ දීලා තියෙන කැමැත්ත සුළු කරන මිනිසයාගේ දෙවියන් වහන්සේගේ දැනුමෙන් අපි ඈත් වෙනවා. එබැවින් දවසක් පැයවත් නුඹලා නොදන්නා නිසා අවදිව සිටපල්ලා. වර්ජින් කන්‍යාව කියන්නේ මොනවද? කන්‍යාව කියන්නේ පියෝ සුද්ධවන්තයි. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ තුරු සුද්ධවන්තකමට ඇතුළත් වෙලා තිබුණා. නමුත් ඒගොල්ලන්ට ඥානය තිබුණේ නැහැ. ඥානය තියෙන දිව්‍ය ඥානය තියෙන මිනිසයා
දෙවියන් වහන්සේගේ කැඳවීම කුමක් සියා සොයාගෙන ඒ තුල ජීවත් වෙනවා. උදාහරණයක් කියනම් හිතෝපදේශයේ 11 තිය. හිතෝපදේශයේ 11 තිය. ධර්මිෂ්ඨයාගේ ඵල. ධර්මිෂ්ඨ කියන්නේ කවුද? පරිදේ කරන මිනිසා. Righteous, the one who does the right things. ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවනයේ වෘක්ෂයක්. ආත්ම දිනා ගන්නා ඥානවන්තයෙක්. The fruit of the righteous is a tree of life, but he who wins souls is wise. මෙතන කිව්වේ සමහර කන්‍යාවෝ ගැලවිලා. නමුත් ඒගොල්ලන් දිව්‍ය ඥානෙ නැහැ. දිව්‍ය ඥානෙ නැහැ. අපි හුඟක් ක්‍රිස්තියානි කාර්යෝ හේබ්‍රු පොතේ 5:12 සිට 6:3 ඉහළට යන්නේ නැහැ. ගැලවීම, ખાස්කම්, එතකොට මේ ඒ කියවල බලන්න අපි ඒව තුළ ජීවන ප්‍රොස්පෙරිටි ඒව තුළ ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ කැමති. අපි සියලු දෙනාටම දෙවියන් වහන්සේ කැමැත්තක් දීලා තියෙනවා. අපි මේ දවස්වල බොහොම ප්‍රවේශම් වෙන්න. අපි දැන් මේ ලෝකයේ එන අන්ධකාරයට යක්ෂයා දන්නා උගේ දවස් සීමිතයි කියලා. ඒකින්ද මහා පුදුම විදියට පරීක්ෂා ලෝකෙට ගේනවා. බයිබලයේ ඒකින්ද අපි මේ දවස්වල අපි සුද්ධාත්ම වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න ඕනේ. අපි දැන් ඔයගොල්ලෝ අවුරුදු 70කට උඩට තිබුණා නම් අපිට තිබුණේ නිවුස් පේපර් විතරයි. ඊට පස්සේ රේඩියෝ එක ආවා. දැන් නිවුස් පේපර් තියෙනවා, රේඩියෝ තියෙනවා, ටීවී තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා, YouTube තියෙනවා, Facebook තියෙනවා. අපි මේ ඔක්කොම ඇහුම්කන් දෙනවා හෝලි ස්පිරිට් වැඩිය. අපි මේ දවස්වල සුද්ධාත්ම වහන්සේගේ හඬට ඇසුම්කන් දෙන්න ඕනේ. අපි හරි විදියට යන්න. හරි විදියට යන්න. මට උදාහරණ දෙනවා. මම උදාහරණ අතර දාන්න. අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා හෝලි ස්පිරිට්. අපිට හැමදේම උගන්වන්න. හැමදේම උගන්වන්න. අපි උන්වහන්සේ සූදානම් කරන උන්වහන්සේ සම්මුඛ රජ කරන්නේ. උන්වහන්සේගේ මන මාළිය වීමට. උන්වහන්සේ අපිට දිහා බලාගෙන සිටිනවා. අපිට බෑ පළවෙනි ආදම් වගේ හැසිරෙන්න. අපි අන්තිම ආදම් වගේ හැසිරෙන්න. අපි යේසුස් වහන්සේම හැසිරෙන්න. පළවෙනි කොරින්ති 11:1 කියනවා පවුල් කියනවා මම යේසුස් වහන්සේගේ ස්වරූපයට මම අනුගමනය කරයි. ක්‍රියාපතේ එකේ කියන උන්වහන්සේ කරන්න පටන් ගත්ත දේ උන්වහන්සේ උගන්වන දේ අපි කළ යුතුයි කියලා. දැන් අපි දැන් මේ මගේ කාලය ඉවරයි. නද්දීර මට දැන් මේ සඩේකත් ආයෙත් එනසුමානේ කන්ටිනියු කරන්න ඕනේ. එනසුමානේ අපි බලමු. මේ නෝට්ස් වල තියෙනවා නමුත් මම මෙතනින් නවත්තනවා ගිසුමානේ වගේ. මම කොටස් මම එනසුමානේ මේක ඉවර කරනවා. මේ gospel of the kingdom එනසුමානේ මම ගැරන්ටි කරනවා කියන එක. අපි එනසුමානේ බලමු මොකද්ද මිලේනියල් කින්ග්ඩම් කියන්නේ කියලා. මොනවද? දශ වර්ෂ රාජධානිය කියන්නේ මොකද්ද? ඒක මොන විදිහේ ස්ථානයක්ද? එතන මොනවද වෙන්නේ? ඊට පස්සේ අපි බලමු නුවන්සේගේ අලුත් ස්වර්ග රාජ්‍ය කියන්නේ මොකද්ද? එතන මොනවද වෙන්නේ කියලා. right? ඒකට එතනින් අපි එළිදරව් පොතේ අන්තිම දක්වා එනවා. උපතිපතින් පටන් ගත්තා එළිදරව් අන්තිම දක්වා එනවා. දැන් මම උගන්ට දුන්නේ ඇඳින් වීමක් පමණයි. අර සිත මේ ඔයගොල්ලෝ ස්ටර් අප් කරලා ගන්න, එක්සයිට් කරලා ගන්න. ඔයගොල්ලෝ දැන් අද ඉඳලා බයිබලයේ කියවනකොට කියවන්න ඒක රාජධානියේ පණිවිඩයක් හැටියට. ගැලවීම පණිවිඩයක් හැටියට. රාජධානිය පණිවිඩය. යේසුස් මම ඔයගේ ආසාවෙන්ම යාඥා කරන ස්වාමිනී අපි සියලු දෙනාටම මේකට හේබ්‍රු පොතේ 12:1 සිට 2 දක්වා කියනවා අපිට ඉදිරියෙන් ගිය සාක්ෂිකාරයෝ ඉන්නවා. අපිට ඉදිරියෙන් ගිය සුද්ධවන්තයෝ ඉන්නවා. ඒ සුද්ධවන්තයන් අතරින් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න. සුද්ධවන්තයන්ගේ ජීවිතය දිහා බලනකොට ස්වාමීනි අපිට පේනවා වැරදි කරපු අය වැරදි වලින් ජයගත්තේ කොහොමද? වැරදි කරපු අය සමහර අය වැටුනේ කොහොමද? අපි කොහොමද වැටෙන්නේ නැතුව යන්නේ? අපි කොහොමද අපි වැටෙන වෙලාවෙදී ප්‍රතිඋත්තර දෙන්න ඕනේ? මොකද අපි යේසුස් වහන්සේගේ ජීවිතය දිහා බලනකොට යේසුස් වහන්සේගේ ජීවිතේ කිසිම පළුද්දක් තිබුණේ නැහැ. නමුත් අනිත් අයගේ ජීවිතය බලනකොට අපිට පේනවා ස්වාමීනි ඒගොල්ලන්ගේ පළුදු තිබුණා, ඒගොල්ලෝ වැටුණා, ඒගොල්ලන්ට පාඩුව අපි දන්නවා. ඒ වලින් අපි පාඩම් ඉගෙන ගන්න ස්වාමීනි. ඉදිරියට යන්න වහන්සේ අපිව ආලේප කරගන්න ස්වාමීනි. ස්වාමීනි අපි ආඥා කරනවා ස්වාමීනි. අපිට අවශ්‍ය එක දෙයයි. පවුල් කිව්වා I live to please God. මම ජීවත් වෙන්නේ යේසුස් වහන්සේගේ සම්මුඛ. යේසුස් වහන්සේගේ සම්මුඛ.
මනුෂ්‍යයා සන්තෝෂ වෙයි. සමහර මනුෂ්‍යයා අපිව ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණාට අපි යේසුස් වහන්සේට සන්තෝෂ කරන ජීවිත වෙන්න. ඔබ වහන්සේ අපිට මගේ විශේෂම ස්වාමීන් මේ අන්තිම කාලේ. දැන් නෑ ස්වාමීනි මේ අනේ ස්වාමීනි අපි දන්නවා මේ අද ලෝකයේ තියෙන ප්‍රශ්න වලට විසඳුම ඔබ වහන්සේ තුල ඉන්න දරුවෝ. ඒක තමයි හොඳම නායකයෝ. දාවිද් ඇතුළු අද අපි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අය ඒගොල්ලෝ යාගේ වටේ දාගන්නවා ක්‍රිස්තියානි කාර්යය. මොකද මඟ පෙන්වීම ඉල්ලන. ඒකින්ද අපිට තියෙන කාර්යයක් තියෙනවා අද කරන්න. අපිට දෙවියන්සේ රාජකාරියක් තියෙනවා. අපේ නායකයන්ට උදව් කරන්න. අපි නායකයන් සමග නැගී සිටින්න. ස්වාමිනේ ඒ ස්ථානෙට සමහර අය අපි ඉන්න මේ අසන අය සමහර අය දෙවියන් වහන්සේ කඩාවැලා ඇති ප්‍රොෆෙට්ස්ලා හැටියට. දෙවිනි ලේකම් 12 පොතේ කියවලා බලන්න. දාවිද් ඥානවන්ත මිනිසෙක්ින්ද එයා වට කරගත්තා. මිලිටරි ආය විතරක් නෙමෙයි. සටන් කරන්න පුළුවන් ආය විතරක් නෙමෙයි. ඥානවන්තයෙක් වට කරගත්තා. ඇහිතු පුළුවන්. ඒ වගේම අනාගත වක්තවරු එයාගේ වශයෙන් වටේ සිටි. ඌට මඟ පෙන්වීම ලබා ගන්න පිණිස. ඒකින්ද ස්වාමිනේ අද අපිට කාර්යයක් තියෙනවා කරන්න. අපේ සභාවල තියෙනවා කාර්යයක් කරන්න. අපේ පවුල්වල තියෙනවා යම් කිසි කාර්යයක් කරන්න ස්වාමිනේ. ඕන ඔබ වහන්සේගේ මාර්ගයට ගෙනියන්න. ස්වාමිනේ අපේ ස්ථානෙට එන්න. අපි පාවිච්චි කරන්න කියලා යේසුස් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ආමේන්.